එච්චරයි. එතකොට ඔබට කියන්න පුළුවන් යන්නේ හැමතැනකම දේශපාලනයේ තියෙන. එතකොට අපි දේශපාලන විද්‍යාව කියලා ඉගෙන ගන්නේ දේශපාලනයේ මේ ප්‍රකාශයම මේ කිවර කළා අපි ගවතැනට යනවා. විවිධ පැතිකඩ ඔන්න අපිට එනවා මොනවද මම විවිධ පැතිකඩ කියන්නේ කියලා. විවිධ පැතිකඩ ශාස්ත්‍රීයව එතකොට මෙන්න මේක ලෙහා ගන්න ඕනි. මේකෙම මම ඒක පැහැදිලි කරන්නම්. අධ්‍යයනය කරන සමාජ විද්‍යා ශික්ෂණය. ඔහොම තමයි ගොඩක් පොත්පත්වල තියෙන කරුණු අරගෙන අපි අඩුවෙන්ම කතා කරන්න කියන්නේ. මෙතන තියෙනවා මේකට උත්තර. දේශපාලනයේ විවිධ පැතිකඩ ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන සමාජ විද්‍යා ශික්ෂණය තමයි දේශපාලන විද්‍යාව. මේක ගැනත් දැනුමක් තියෙන්න ඕන. ගොඩක් දේශපාලඥයන්ට නෑ මේ ගැන අවබෝධයක් දේශපාලනය කරන අයටත්. එතකොට දේශපාලනයේ විවිධ පැතිකඩ ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන සමාජ විද්‍යා ශික්ෂණය. ශික්ෂණයක් කියන්නේ විෂයක් තමයි. ඒ වගේ අදහසක්. විෂයනේ ශික්ෂණයේ විෂය. දේශපාලන විද්‍යාව කියන්නේ දේශපාලනයේ විවිධ පැතිකඩ ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන සමාජ විද්‍යා ශික්ෂණය. එතකොට අපි දැන් ලියා ගන්න ඕනේ දේශපාලනයේ විවිධ පැතිකඩ ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන සමාජ විද්‍යා ශික්ෂණය. මෙහෙම එකක්. දේශපාලනයේ විවිධ පැතිකඩ. එතකොට මොනවද විවිධ පැතිකඩ? මේ ශාස්ත්‍රීයව හදාරනවා කියන්නේ මොකක්ද? මෙන්න මේක. දැන් මිනිස්සු පට්ට අමාරුයි මෙහෙම මේ සමහර දේවල් සියුම් කරගන්න. මේ දේවල් ඉගෙන ගන්න විදිහ හිතන්නකෝ. දැන් ඔබ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න විදිහ අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න ආකාර දෙකක් තියෙනවා. මේ ඒක අපි විෂය ඇතුලේ කතා කරනවා ව්‍යවහාරිකව ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා ශාස්ත්‍රීයව. නීතිය ගැන ශාස්ත්‍රීයව ඉගෙන ගත්ත නිසා ඔබ වෘත්තීය නීතිඥයෙක් වෙන්න. දැන් තව නීතිය ගැන ව්‍යවහාරිකව එදිනෙදා ජීවිතේ සාමාන්‍ය ජීවිතේ එහෙමත් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් අපි මොනවා හරි විෂයක් ගත්තොත් වැඩි සෙට් එක කවුද? ව්‍යවහාරිකව ඉන්න සෙට් එකද ශාස්ත්‍රීයව ඉගෙනගෙන ඉන්න සෙට් එක? අපි ව්‍යවහාරිකවනේ. දැන් සමහර විටක සමහර අයගේ ව්‍යවහාරිකව ලබාගත්තු ඥාණය අවුරුදු ගාණක් තිස්සේනේ. දැන් අනේ පොඩි අවුලක මම මේ වෙලාවේ ඉන්නවා. ඒ කියන්නේ දැන් මට මේ සමහර කරුණු සංනිවේදනය කරන්න නිකන් ඇතුලේ මොකද්ද වගේ මේ ඇත්තටම ඉතින්නේ එහෙම එකක් තියෙනවනේ ඉතින්නේ. ඒ තව අපි අවුලක් නැහැ. ඔක්කොම බොහොම සුන්දර ආදරණීය මිනිස්සු. ඒ හින්දා ප්‍රශ්නේ නැහැ. දැන් තමයි ටිකක් මේ විදිය නම් මම වෙන පොර ටෝක් එකක් එහෙම දීලා මට වැඩේ ගන්නට ගලවන්න පුළුවන්. දැන් මට පොඩි අවුලක් තියෙනවා නේ. ඒ වුණාට ඔබ හැමතෙම මේ මෙතෙන්ට වඩා දැනුමක් තියෙනවා. මේ ව්‍යවහාරිකව දේශපාලන දැනුම ලබාගත්තු අය තමයි අපේ සමාජෙ වැඩි. එතකොට ඒක තමයි දැන් අවුල. මේ UMP එකට දෙන්න බෑ. පොට්ටුවට කොහොමද දැන් දෙන්න බෑ. හැබැයි ජීප් එකට දෙන්නෙම නෑ. ඇයි? අයියෝ 88 මේ දුන්න ගේම. ඒසොර එයාලගේ ඔළුව හැදිලා තියෙනවා වෙන තලයකට. එයා ඒක දැකලා තියෙනවා. ඒ කියන්නේ අත්දැකීමෙන් සීන් එක ගත්තු අය. එහෙම සෙට් එකක් ඉන්නෝනේ ලංකාවේ. එයා අත්දැකීමෙන් එයා දැකලා අහලා අත්විඳලා යම් දැනුමක් ලැබපු අය. එතකොට එයා කවුරු හරි කියනවාලා මේ අපේ ලොකු අම්මගේ පුතාව කෑලි කපලා මැරුවේ කොහෙද? හන්දියේ ගිනි තිබ්බ එන ගහලා. මේ සීන් එක එන ඔළුවට. එතකොට මේ සීන් එක ඔළුවට ආවට පස්සේ එයා ඒක දැකලත් නැහැ. ඒක පුරුවක් වෙන්නත් ඇති. දැන් අපිට පේනවානේ මේ 9 වෙනි දරගලේ කේස් එකයි සෝෂල් මීඩියා දීපු විදියයි මාධ්‍ය තුලින් මවපු විදියයි
එතකොට ඒ කාලේ ඒක තිබුණා නම් අපි දැක්කනේ පෝස්ට් එක ආවෙන. ඒ කාලේ ඇත්තටම අපි දැක්කේ එකම එකයිනේ අර උස්ස ඩෑල් එක පෝස්ට් එකක් වෙනවා මේ ටිල්වින් සිල්වා කියලා. අර එකට මෙහෙම ප්‍රති ගලවලා ගහනවා බස් හෝල්ට් එක එන උස්සල එක්කෙනෙක්. එතකොට ඒකට ගහලා තියෙනවා. දැන් ඒක මාධ්‍ය විසින් මවන විදියක් අපේ ඔලුගෙඩිය ඇතුලේ. හැබැයි ඒ කාලේ මොනවා වුණාද නැද්ද කියලා අපිට දැන කියා ගන්න තියෙන සාක්ෂි අඩුයිනේ. එතකොට අහපු අය, බලපු අය, දැකපු අය පරම්පරාවක් ඉන්නවා. එයාගේ කවුරු හරි වෙනස් වෙලා. ඒකේ අනිත් පැත්ත ගත්තොත් මේ අපේ ලොකු පුතාට අපේ බාප්පගේ ලොකු පුතාට මේ රස්සාව වරන් දුන්නේ ඇමතුමානේ. ඒ හින්දා මේ ඌ ප්‍රශ්න වැඩක් නැහැ. අපේ ඡන්දයාට තමයි. එතන මිනිස්සු බහුතරයක් දේශපාලනයේ කියවගෙන තියෙන්නේ මෙන්න මෙතනින්. මෙතන ඉන්නේ සාමාන්‍ය පුරවැසියා දේශපාලනයේ. ගොඩක් දේශපාලඥයන්ත් එහෙමයි. සමහර දේශපාලඥයෝ ඉන්නවා ඒගොල්ලෝ ඊතරම තමයි ව්‍යවහාරිකව දේශපාලන දැනුම ගත්තු අය. මේගොල්ලෝ වැඩි. නමුත් මේ ශාස්ත්‍රීයව මේ ගැන යම් සිද්ධාන්තමය කරුණු පළෝ කරලා මේ දේශපාලනයේ සම්බන්ධයෙන් තියෙන යම්කිසි න්‍යායන් මතවාද මේ සිද්ධාන්ත මේ ඔස්සේ දේශපාලන කාරණා ගැන යම් කියවීමක්. ඒතර අපිට මේ විෂයේදී දේශපාලනයේ විවිධ පැතිකඩ මෙහෙම නෙවෙයි මෙහෙමත් අවශ්‍යයි. නමුත් යම් ශාස්ත්‍රීය විදිහකට සාකච්ඡා කරන එකමයි දේශපාලන විද්‍යාව කියන විෂයේදී කරන්නේ. ඉතින් මේ විෂය මම නම් කියන්නේ පුරවැසියන්ට උගන්වන්න ඕනි විෂයක්. මේ උසස් පෙළ ළමයි ටිකකට විතරක් නෙවෙයි මේ වෙලාව මේ තරම් තීරණාත්මක මොහොතක මේ රට තියෙන්නේ. එතකොට දේශපාලනයේ විවිධ පැතිකඩ ගැන අපි මේ කනට ඇහිච්ච දේ අම්මා තාත්තා කිව්ව හින්දා දැන් එහෙමත් තියෙනවනේ ඡන්දෙ දෙන්නේ එහෙමනේ ගොඩක් අය. අපේ තාත්තලා අම්මලා ඡන්දෙ දෙන්නේ මෙයාට අපිත් ඒකයි. මේ කොච්චර අරුබුද තිබුණත් මැතිවරණයක් මොහොතකදී අපේ ඔලු ගෙඩි වලට ඒක ගහලා තියෙන්නේ. ඒ විෂ බීජය. ඒ ගහලා තියෙන්නේ මේ පැත්ත බලා සම්පන්නයි. සමහර දේශපාලකයෝ සමහර ලංකාවේ දේශපාලන කාඩර්වලු ඔය think tankers-ලා මෙන්න මේක අල්ලලා තියෙනවා. අපි කතා කරමු ඒගොල්ලෝ ඒක උපක්‍රමශීලීව මිනිස්සු අතරට ගෙනත් තියෙන. ඔය රෙජිම් එකක් ගොඩ නැගෙන්නේ එහෙම. ඒ දවසෙන් දෙකින් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ හදපු එක. එහෙම තමයි ඒක මේව කරන්නේ. හරි. ඒක. එතකොට පැතිකඩ විවිධ පැතිකඩ ශාස්ත්‍රීයව හදාරන විෂය තමයි දේශපාලන විද්‍යාව. ඒ නිසා ව්‍යවහාරික සාකච්ඡාවක් විතරක් නෙමෙයි එතන තියෙන්නේ. ශාස්ත්‍රීය සාකච්ඡාවක්. මේකට විවිධ අධ්‍යයන ප්‍රවේශ යොදා ගන්න. මේවා ලෝකෙ ඩෙවලොප් කරලා තියෙනවා සංවර්ධනය කරලා තියෙනවා. උදාහරණ විදියට ඔබට ඒ කියන්නේ හොයාගන්න පුළුවන් මේ දැනුම ඕන තරම් තියෙනවා. තුලනාත්මක ප්‍රවේශය ඒක සංසන්දනාත්මක කම්පැරටිව් පොලිටික්ස් කියලා වෙනම විෂයක් තියෙනවා. ඉන්ටර්නැෂනල් පොලිටික්ස් කියලා අපි කතා කරන වෙනම විෂයක් තියෙනවා. නේ එතකොට මේකෙදී දාර්ශනික ප්‍රවේශය කියනවා සමාජ විද්‍යාත්මක ප්‍රවේශය කියනවා. මේ විවිධ ප්‍රවේශ ඔස්සේ මේව තමයි මේ ප්‍රවේශ ඔස්සේ හදාගත්තු නියමයන් තමයි ඇත්තටම මේ මිනිස්සු අතරට ගේන්නේ. මිනිසුන්ට ඒක තේරෙන්නේ. මේ ගැන දැනුමක් තියෙන කෙනාට ටක් ගාලා අහුවෙනවා මේ සීන් එකනේ මේ බේනලා පැල කරන්නේ කියලා. හරි. අපි දැන් දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියනකොට දේශපාලනය කියන්නේ මිනිස්සුන්ගේ දිනදා ජීවිතයත් එක්ක සම්බන්ධ දෙයක්. ඒ සමාජ භාවිතයක්. මේ දේශපාලනයේ විවිධ පැතිකඩ තියෙනවා. ඒ විවිධ පැතිකඩ පිළිබඳව ශාස්ත්‍රීය ලෙස කරන ගවේෂණය, මේ ශාස්ත්‍රීයව කරන අධ්‍යයනය, ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන විෂය තමයි දේශපාලන විද්‍යාව. දේශපාලනයේ විවිධ පැතිකඩ දැන් අපි ලියා ගන්න ඕනේ මේක. මොනවද විවිධ පැතිකඩ? ශාස්ත්‍රීයව කියනකොට ඔබට තේරෙන්න ඕනි යම්කිසි විද්‍යාත්මක හැදෑරීමක් නේ, යම්කිසි විධිමත් හැදෑරීමක්. නිකන් කලට ඇහෙන ව්‍යවහාරික හැදෑරීමක් නෙවෙයි. එතකොට අපි දේශපාලනය කරන ගොඩක් අය මෙන්න මෙතනින් අපි එතනින් එහාට යන්න නම් අපි යාට පැහැදිලි කරන්න පුළුවන් ඔය ගත්තු දැනුම මෙහෙම එකක්, මෙහෙමත් දැනුම ගන්න පුළුවන්.
ඒක තමයි අපි ඇත්තටම කරන්න ඕනි. මේ දෙකම ඕනේ. මේ දෙකම ඕනි. මේක නැතුවත් බෑ. මොකද සමහර මේ කාරණාවලට අහුවෙන්නේ නැති තැන් මෙතන අහුවෙනවා. මෙතන තියෙනවා. සමහර මුල් බැසගත්තු කාරණා තියෙනවා. ඒතර අපි සමහර දේවල් තෝරද්දි වැඩ තෝරද්දි ඒ වැඩේ තෝරන්න ඕනි මේ පැත්තේ ඉඳලමත් නෙවෙයි. මෙතන ඉඳලා තෝරන්න ඕන. මොකද සමහරුන්ගේ ඔලුගෙඩිය හැදිලා තියෙන්නේ මේ පැත්තෙන්. ඒතර මේකට ගැලපෙන වැඩ තෝරන්න ඕන. මේක හිමින් වෙනස් කරලා මෙතෙන්ට ගන්න ඕනි. හරි. ශික්ෂණේ අපි දන්නවා විෂය සමාජ විද්‍යාව, ශුද්ධ විද්‍යාව කියලා මේ ලෝකේ තියෙන විෂයන් ගොඩක් වර්ග වෙනවා. නේ? අපි ඔය කතා කරන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඒවා ස්වභාවික විද්‍යාව. ඒවා නැතුව අනෙක් පැත්තේ ලෝකේ මේ විෂයන් වර්ධනය වෙනවා. අපි ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, නේ? ඉතින් එහාට ගිහලා තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, මනෝවිද්‍යාව මේ ඔක්කොම සමාජ විද්‍යාවන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ ඒ ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ මිනිස්සුන්ගේ ජීවිතේ ඒක කොහොමද කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ විෂයන් අනිත් පැත්තේ තියෙන්නේ විද්‍යාත්මක ස්වභාවික විද්‍යා විෂයන්. ඒක වෙන කතාවක්. හරි. ඒතර අපේ විෂය පොලිටිකල් සයන්ස් කියන්නේ සමාජ විද්‍යා විෂයක්. සමාජ විද්‍යා විෂයන් අතර තියෙන අග්‍රගණ්‍යම සමාජ විද්‍යාව කියලා තමයි ඇරිස්ටෝටල් කිව්වේ. ඒකට හේතුත් එයා ඉදිරිපත් කරා. ඒ ගැනත් තියෙනවා යාගේ පොතක නිකොමාකියානු ආචාර ධර්ම කියලා පොතක් ලියලා තියෙන ඇරිස්ටෝටල්. ඒ වෙබ් එකේ ගැව්වහන් එනවා. එයා ඒකේ පැහැදිලි කරලා තියෙනවා ඇයි මම තියෙන විද්‍යාවන් සමාජ විද්‍යාවන් අතරේ උසස්ම සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාවයි කියන්නේ කියන එකට උත්තරය එයා කියනවා. එයා ඒකට වර්ග කරනවා. එයා වර්ග කරනවා තියෙන සමාජ විද්‍යාවන් වර්ග කළා. එයා කියනවා මේ මිනිස්සුන්ගේ ජීවිතේ පවත්වාගෙන යා යුතු වන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ. මිනිස්සුන්ගේ ජීවිතේ හෙට දවසේ කොහොමද ගොඩනගා ගන්න ඕනි කියලා කතා කරන්නේ දේශපාලන විද්‍යාව. මිනිස්සු ඒක අමතක කරලා. මිනිස්සු මේක පැත්තකට දාලා තියෙන මේ විෂය. මේක මාර්ගයේ අපි දරුවෝ අලුතෙන් හදා හරි මේ විෂය උගන්වන්න ඕන. මේක ඒ තරම් මිනිස්සුන්ගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච එක. හරි. දැන් අපි මෙන්න මෙතන පොඩ්ඩක් දැනගන්න ඕන. මොනවද මේ විවිධ පැතිකඩ කියන්නේ? ඒ තමයි අපේ සාකච්ඡාවේ ඊගාව කෑ. ඒතර ඔබ දේශපාලන විද්‍යාව කියන එකට පොඩි අයිඩියා එකක් ගත්තා. මොකද්ද? දේශපාලනයේ විවිධ පැතිකඩ නිකන් නෙවෙයි ශාස්ත්‍රීය ලෙස ගවේෂණය කරන විෂය තමයි දේශපාලන විද්‍යාව කියන්නේ. එතකොට දේශපාලනය කරන්න දේශපාලන විද්‍යාව විෂය ගැන පොඩි අදහසක් තියෙනවා. අපි බලමු මොනවද මේ කියන විවිධ පැතිකඩ. ඔන්න එතකොට අපි අද දවසේ මුඛ්‍ය සාකච්ඡාවට අපි එනවා. ඒ විවිධ පැතිකඩ. දේශපාලනයේ නිතරම ගැට ගැහිලා තියෙන විවිධ පැතිකඩ ටිකක් තියෙනවා. හරි. පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූම් වෙනවා ගණන් ගන්න එපා. හරි රයිට්. මේ තියෙන්නේ ඒ එකක් තමයි මේ දේශපාලනයේ එක්ක සාකච්ඡා කරද්දී දේශපාලනයේ අර මුලින්ම කිය සාම්ප්‍රදායික මේ රාජ්‍ය ඔන්න එක පැත්තක්. රාජ්‍ය ආණ්ඩුකරණය. මෙතනත් වෙනසක් තියෙනවා. ඒක සිවුම්ම ඉගෙන ගන්න ඕන. ආණ්ඩුකරණය කියන්නේ දෙකක්. අපේ රටේ උන්ට මේක ඉස්සෙල්ලම පුරුදු කරන්න ඕන දේශපාලඥයන්ට. ආණ්ඩුවයි ආණ්ඩුකරණය කියන්නේ දෙකක්. දේශපාලනයේ තියෙන එක ප්‍රධාන පැතිකඩක් තමයි රාජ්‍ය සහ ආණ්ඩුකරණය. ඒතකොට හිතන්නකෝ රාජ්‍යය ආණ්ඩුකරණය ගැන ශාස්ත්‍රීයව ඉගෙන ගන්න තියෙන විෂය තමයි දේශපාලන විද්‍යාව. ඒතකොට අපි නිකම්ම නෙවෙයි රාජ්‍ය කියන්නේ මොකක්ද? මේ තමයි දේශපාලන විද්‍යාව විෂය. සමහර චින්තකයෝ කියනවා දේශපාලනයේ රාජ්‍යෙන් ආරම්භ වෙලා රාජ්‍යෙන් අවසන් වෙනවා කියලා. ඒ කියන්නේ මුළු සාකච්ඡාවම රාජ්‍යයත් එක්ක බැඳිලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ රාජ්‍යයක් ඇතුලේ. රාජ්‍ය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කරනවා දවස් ගණනාවක සාකච්ඡාවක්. හරි. ඒ තරම් මේක සංකීර්ණ සාකච්ඡාවක්. හැබැයි සංකීර්ණයි කියන්නේ මේක ඒ තරම් වැදගත්. අපි අද දවසේ ඒක මූලිකව හඳුනා ගමු කෙටි. නමුත් එතකොට දැන් දේශපාලනයේ එක පැතිකඩක් තමයි රාජ්‍ය සහ ආණ්ඩුකරණය. මෙයා ගැන විධිමත් එතන ආණ්ඩුවක් තියෙනවා. ඒ ගැන කතා කරනවා. ඊට පස්සේ එතන තියෙනවා දේශපාලන ආයතන. මේවත් එක්ක සම්බන්ධ තව එකක් තමයි දේශපාලන ආයතන. මම ඒක ටක් ගාලා මතක් කරන්නම්. එතෙන්ට යන්න. අපිට ඕනි සමාජෙත් එක්ක පොඩි ගනුදෙනුවක් කරද්දී මේ ගැන දැනුම ආයතන.
දැන් දේශපාලන ආයතනයක් තමයි දේශපාලන පක්ෂ කියන්නේ. දේශපාලන ආයතනයක් තමයි සිවිල් සංවිධාන. දේශපාලන ආයතනයක් තමයි අපි මේ ආයතනයට තමයි කතා කරන්නේ. මහජන මතය කියලා කතා කරන්නේ. මේක ඇවිල්ලා හුලඟ වගේ වෙනස් වෙනවා. මේ හැම එකක්ම ඇතුළට බහින්න ඕනි මරු මාත්‍රිකා. ඒව ගැන ආසාවක් හිතේ ඇති කරගත්තොත් ඔබේ අර අපි අර කියන පොලිටිකල් අපි කියන දේශපාලන සාක්ෂරතාවය කියන එක මාර විදිහට ඉස්සෙනවා. ඒක හරි බය නැතුව ගොඩක් තැන්වල ආගියු කරගන්න තැන්වල එකිනෙකා එක්ක ගනුදෙනු කරන තැන්වල මාර වටිනවා. එතකොට රාජ්‍ය ආණ්ඩුකරණය දේශපාලන ආයතන. දැන් මේ ආයතනයට තමයි ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මේ ඔක්කොම මෙතෙන්ට ගැබ්බෙච්ච හරි. එතකොට දේශපාලන ආයතන ඊට පස්සේ දේශපාලන භාවිත කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් අපේ රටේ පාර්ලිමේන්තුවනේ තියෙන්නේ. ව්‍යවස්ථාදායකයේ හඳුන්වන නම පාර්ලිමේන්තුවනේ. මේ හැම රටකම ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව කියලා හඳුන්වන්නේ නැහැ. දැන් මේව කියද්දි අපේ රටේ ගොඩක් රටවල තියෙන ඒවා එකතු කරලා තමයි අපේ රටේ දැන් තියෙන්නේ. ඒකත් අපි ලෙහා ගන්න ඕනේ මාර තැනක්. يعني අපේ මැතිවරණ ක්‍රමය රටවල් වල තියෙන මැතිවරණ ක්‍රමත් එක්ක බලද්දි මිශ්‍රණයක්. අපේ නියෝජන ක්‍රමය කියන්නේ අපේ දැන් තියෙන අපේ දැන් ව්‍යවස්ථාදායකයෙන් පත් වෙන විධායකයක් මේ පාර්ලිමේන්තු කැබිනට් ක්‍රම. දැන් ජනාධිපති ක්‍රම තියෙන රටක ව්‍යවස්ථාදායකයේ වෙනමයි විධායකයේ වෙනමයි පත් වෙන්නේ. මේවා සම්බන්ධය වෙනස්. මේක ව්‍යවස්ථාදායකයේ මේක විධායකයේ. මේවා ලෙහා ගන්න ඕනි සාමාන්‍ය ජනතාව. මේක ව්‍යවස්ථාදායකයේ මේක විධායකයේ. පාර්ලිමේන්තුවේ ඇතුළෙන්ම තමයි අගමැති සහ කැබිනට්ටුව පත් වෙන්නේ. පාර්ලිමේන්තුව වෙනමයි ජනාධිපති වෙනමයි. දැන් තව දැන් තියෙනවා ව්‍යවස්ථාදායකයේ තුලින්පත් වෙන විධායකයෙකුත් ඉන්නවා ව්‍යවස්ථාදායකයට පිටින්පත් වෙන විධායකයෙකුත් ඉන්නවා. මේ පාර්ලිමේන්තුව මෙතන අගමැති සහ කැබිනට්ටුව මෙතන ඉන්නවා ජනාධිපති. දැන් අපේ රටේ තියෙන මෙහෙම ක්‍රමයක්. දෙන්නම කනවා ඒ හින්දා. මේ අගමැතිත් ඉන්නවා කැබිනට්ටුවක් ඉන්නවා පාර්ලිමේන්තුව අස්සෙන්පත් වෙනවා. තව විධායකයේ ප්‍රබුලයක් ඉන්නවා පාර්ලිමේන්තුවට පිටින්පත් වෙන්න. හැබැයි කැබිනට්ටුවේ නායකයා මෙයා. කැබිනට් ක්‍රමයක කැබිනට්ටුවේ නායකයා අගමැතිනේ. එයානේ වෙන්න ඕනේ. එයා පාර්ලිමේන්තුවෙන් පත් වෙන කෙනානේ. හැබැයි මෙතන තියෙන්නේ එහෙම වෙනම එකක්. මේවා ලෙහා ගන්න ඕනේ. මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. මේවා වෙන අවුල්. එතකොට මේවා තියෙන ලොකුම අවුල් තමයි පාර්ලිමේන්තුවේ බහුතරේ අගමැතිට තියෙනකොට පාර්ලිමේන්තුවේ බහුතරේ ජනාධිපතිට තියෙන කොටයි එන අවුල් මේවා. එහෙනම් මම කියන්නේ එහෙම ඉස්සරහට යන්න ඕනේ අපි කියවගෙන. හරි. දැන් භාවිතයක් කියන්නේ මේ දේශපාලනයේ එක පැතිකඩක් මේ පාර්ලිමේන්තුව කියන්නකෝ. පාර්ලිමේන්තුවේ පැවැත්ම ඕනි කරන මෙවලම් තියෙනවනේ. පාර්ලිමේන්තුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මැතිවරණ තියෙන්න ඕන. නේද? නියෝජන ක්‍රමයක් තියෙන්න ඕන. නියෝජන ක්‍රමයක් තියෙන්න එපේ. ඒ වගේ ජනතාවට ඡන්ද අයිතිය තියෙන්න ඕන. ඡන්ද බලය නැත්තම් වැඩක් නැහැ නේ. එතකොට ඒ වගේ ඒවා සම්බන්ධ තව ආයතන තියෙනවා. එතකොට මේ භාවිතයක් කියන්නේ යම් දේශපාලන ආයතනයක ක්‍රියාකාරීත්වයට ඕනි කරන අනිකුත් මෙවලම්. පාර්ලිමේන්තුව ගත්තොත් මැතිවරණ, ඡන්දය, නියෝජන ක්‍රමය වගේ දේවල්. තේරුණා? එතකොට එවැනි භාවිත. එතකොට දේශපාලනයේ විවිධ පැතිකඩ යටතට භාවිතක් තියෙනවා. හිතන්න කොච්චර සංකීර්ණ වෙනවද කියලා එන්න ගැඹුරු වෙනවද කියලා. නේ? රාජ්‍ය ආණ්ඩුව, විවිධ දේශපාලන ආයතන, ඒවා පැවැත්මට ඕනි කරන දේශපාලන භාවිත. ඊට පස්සේ වැදගත් මේක අපි ඔය කතා කරන්නේ ලිබරල් වාදය, සමාජවාදය, ප්‍රශිෂ්ඨවාදය, බලවාදය, ස්ත්‍රීවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මතවාද. ලෝකේ තියෙන මේ විදියට මාර මතවාද ටිකක් ගොඩනේ. ඒතකොට දේශපාලන මතවාද. ඒකත් මේ දේශපාලනයේ එක පැතිකඩක්. දේශපාලනයේ යුක්ත පැතිකඩ. ඒ වගේ දේශපාලනයේ මේ හැම කතන්දරයත් එක්කම බැඳිච්ච මිනිස්සුන්ගේ චර්යාව. ඒතකොට ඔන්න දේශපාලන විද්‍යාව කියලා කියන්නේ
දේශපාලනයේ විවිධ පැතිකඩ මොනවද? රාජ්‍ය ආණ්ඩුව, දේශපාලන ආයතන, දේශපාලන භාවිත, දේශපාලන මතවාද, දේශපාලන චර්යාව වැනි දේශපාලනයේ විවිධ පැතිකඩ මේවා තව මාතෘකාවලට කැඩෙනවා. හරි ලස්සනයි. ඒ හැම එකක් ගැනම කොහොමද නිකන් කටකතාවෙන් නෙවෙයි ශාස්ත්‍රීයව හදාරන ශික්ෂණයක් විෂයක්. අපි මේ ජීවත් වෙන රටේ පැවැත්මට මේ විෂය ඕනේ. ඒ නිසා අපි ඉගෙන ගන්න විෂය මේ දේශපාලන විද්‍යාව කියන විෂය දේශපාලනයේ විවිධ පැතිකඩ ගැන ගැඹුරින් අපිට කරුණු කාරණා අවබෝධ කරලා දෙන විෂයක්. වැදගත්. අපිට ඕනේ. ඒ නිසා මේ සාකච්ඡාවෙන් ගලව ගන්නවා අපි ප්‍රධාන මාතෘකා දෙක තුනක් මේ මොහොතට වැදගත්. එතකොට දේශපාලනය කියන්නේ සමාජ භාවිතයක්. අපේ ජීවිතයේ පැය 24ත් එක්ක බැඳිච්ච දෙයක්. දේශපාලන විද්‍යාව කියන්නේ මේ දේශපාලනය කියන සමාජ භාවිතාවේ තියෙන විවිධ පැතිකඩ කොහොම කරනද? ශාස්ත්‍රීයව සාකච්ඡා කරන විෂය. ඉතින් මේ ගැන කියවීම හැම පුරවැසියෙක්ටම අඩු වැඩි වශයෙන් තියෙන්න ඕන. එතකොට තමයි සාකච්ඡාව සාර්ථක වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ කියන කාරණා දෙක පුළුවන් තරම් සරලව අදහස් වලට දුන්නේ. ගැන දිගුවක් ඔබට වැඩි දුර ඇත්තටම ඒ ගැන ආසාවක් ඇති වෙන කෙනා මේක කියවලා බලනවා. ඒ ගැන සරලවම කියන්න මේ පොත තියෙනවා. දරුවෙක්ට හරි අරන් දෙන්න කියවන්න. මේක ඇතුලේ කතා කරනවා මේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව. මේ සර්ගේ අතුල සර් කියන්නේ මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ විෂය පිළිබඳ මහාචාර්යවරයෙක්. එයා ගැනත් මේ දෙන්නගේ එකතුවෙන් තමයි උසස් පෙළ මට්ටමට මේක සීමා කරලා අරන් ගිහින් තියෙන්නේ. ඒක අපි හැමෝටම පුරවැසියන්ට වැදගත්. එතකොට දේශපාලනයේ විවිධ පැතිකඩ කිව්වහම මොනවද තියෙන්නේ? අර රාජ්‍ය ආණ්ඩුව, දේශපාලන ආයතන, දේශපාලන භාවිත, දේශපාලන චර්යාව, දේශපාලන මතවාද වගේ මේ දේශපාලනයේ විවිධ පැතිකඩ වලින් සමන්විත වෙලා තියෙනවා. ඔය මිනිස්සු දේශපාලනය ගැන කතා කරනවා කියලා කතා කරන හැම මාතෘකාවක්ම ඔය කියන මොකක් හරි කෑල්ලක් එක්ක සම්බන්ධයි. ඒගොල්ලෝ කතා කරනවා නම් කොහේ හරි මොනවා හරි දෙයක් ඒක එක්ක දේශපාලන භාවිතයක් ගැන, එක්ක දේශපාලන මතවාදයක් ගැන, එක්ක දේශපාලන ආයතනයක් ගැන, එක්ක දේශපාලන චර්යාව. මිනිස්සු දැන් අරගල කරන එක දේශපාලන චර්යාව. රත්නපුර නගරේ ඔරුස්කෝන වටේ ගිහිලා ගෝඨාකෝගමට ගිහිලා අරගල කරන එක දේශපාලන චර්යාව. මිනිස්සු ව්‍යවස්ථා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිලා වැඩක් කරගන්න එක ඇතුලේ දේශපාලන ආයතනයක් එක්ක සම්බන්ධ දෙයක්. ඒ නිසා හැම වෙලාවෙම මිනිස්සු දේශපාලනයේ විවිධ පැතිකඩත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒ පැතිකඩ ගැන යම්කිසි විධිමත් සාකච්ඡාවක් සිද්ධ කරන්නේ කවුද? දේශපාලන විද්‍යාව. එතකොට ඒක තමයි ඒ සාකච්ඡාව. දේශපාලන විද්‍යාව කියන්නේ නිසා මොන වගේ වැදගත්කමක් තියෙන විෂයක්. ඒක ඒ නිසාම තමයි සියලු විෂයන් අතරේ අග්‍රගන්නේ. කියන්නේ සමාජ විද්‍යාවන් අතරේ අග්‍රගන්නේ සමාජ විද්‍යාවයි කියන කාරණාවක් කිව්වේ. මොකද මේ ගැන දැනුම හරියට ලබාගත්තු අය, මේ ගැන දැනුමක් තියෙන සමාජයක මිනිස්සුන් අම්දන්න අමාරුයි. පාලකයා හරි මොකා හරි වැඩ කරන්න ඕනි කොහොමද කියන එක ගැන එතන තියෙනවා සාකච්ඡා. එතකොට දේශපාලනයේ විවිධ පැතිකඩවල තියෙන ප්‍රධාන පැතිකඩ තුනක්. ඒ විවිධ පැතිකඩවල තියෙන ප්‍රධාන පැතිකඩ කීපයෙන් තෝරගත් එකක් තමයි දේශපාලන ආයතන. ඒ ඇතුලේ තියෙන එකක් තමයි ඔබමම ජීවත් වෙන මෙන්න මේ කියන රාජ්‍යය. මෙහෙම ඉස්සලම කියලා. දන්නකො මේක හරියට දැනගෙන ඉන්නම ඕනි එකක්. රාජ්‍ය දේශපාලනයේ දැන් ග්‍රීක යුගයේ ඉඳලා මේ වෙනකන් ඉඳපු හැම චින්තකයමත් කතා කරලා තියෙන මාතෘකාව තමයි රාජ්‍ය. ඒක ගැන කතා කරනකොට රාජ්‍ය කියන්නේ මොකක්ද? රාජ්‍යයේ අරමුණු මොනවද? රාජ්‍යයේ බලය මොන වගේද? රාජ්‍යයේ සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? රාජ්‍යයට බලය ලැබෙන්නේ කොහොමද? රාජ්‍ය වෙනත් සංවිධානයකින් වෙනස් වෙන්නේ කොහොමද? ඔයගේ මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ රාජ්‍යයක් කියන එක හැදෙන්න නම්
මූලික වශයෙන්ම තියෙන්න ඕනේ කරුණු ටිකක්. සම්පූර්ණ වෙච්ච කරුණු ටිකක් තියෙන්න. දැන් ලංකාව, ශ්‍රී ලංකාව කියන රාජ්‍ය. ලෝක සිතියම ගත්තොත් තියෙනවා. වෙන් කරලා. එතකොට එකක් ප්‍රධානම එක ඔබට පේන්න ඕනේ මේ නිශ්චිත දේශ සීමාවක් සහිත මේකට උඩින්ම දැම්මොත් මේක නීතිමය ආයතනික කියන පැත්ත දෙකෙන් පැත්තේ නීතිමය කාරණාවලින් යුක්ත ආයතනයක් මේක රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද කියන එකට දෙන්න තියෙන සරලම උත්තරය හොයාගන්න ගියොත් නිශ්චිත දේශ සීමාවක් තියෙන ඒකට අපි කියන්නේ භූමියක් තියෙන්න ඕනි අනිවාර්යෙන් රාජ්‍යයක් තියෙන්න. හැබැයි භූමියක් තිබුණාට වැඩක් නැහැ ඒක නිශ්චිත දේශ සීමාවකින් යුක්ත වෙන්න ඕනි. එහෙම නොවිච්ච තැන්වල තියෙන අවුල් වලට දැන් ලෝක දේශපාලනේ හරි ලෝකයේ නිවුස් හරි බලද්දි පේනවා. නේ දේශ සීමාවේ ප්‍රශ්නයක් තිබුණොත් රුසියාව යුක්‍රේනයට ගහනවා. චීනේ තායිවාන් වල ගැටලුවක්. ඉන්දු චීන ගැටලුව. ඉන්දු චීන දේශ සීමා අරගලදී. චීන අර තායිපේ නේ චීනේ තමන්ගේ කැලලක් කියන කොටස ගැන දේශ සීමාව ගැන. දැන් අපිට එහෙම අවුලක් නැහැ අපේ දේශ සීමාව අපිට කොහොමවත් අවුලක් නැහැ. ඒ අවුලක් නැති හින්දාම තමයි අපේ රටට කෙලවෙලා තියෙන්නේ මට නම් තේරෙන්නේ. මෙච්චර. හිතන්නකො. ඒතර දේශ සීමාව ඒක නිශ්චිත දේශ සීමාවක් තියෙනවා. රාජ්‍යයක භූමිය. මෙතනක් තියෙනවා මම ওই සමහර වීඩියෝ එකක් බැලුවා. මේ කියන්නේ දැන් ওই දැන් අපේ හදලා තියෙනවනේ ෆෝර්ට් සිටි එක හදලා තියෙනවනේ. ඒතකොට භූමිය නිර්වචනය කරද්දී භූමිය කියන්නේ රාජ්‍යයක නිශ්චිත දේශයේ භූමිය කියන්නේ ගොඩබිම විතරක් නෙවෙයි. ගොඩබිම වසා පැතිරලා තියෙන අභ්‍යවකාශය. දැන් සමහර නඩු මේව කරද්දී අභ්‍යවකාශයත් නීතිමය වශයෙන් තියෙනනේ අභ්‍යවකාශය. ඒ කියන්නේ අපිට පරිප්පු දැම්ම කිව්වේ ඉන්දියාවෙන් අපේ අවකාශය මේව කරලා. දැන් ඇමරිකාව ඔසාමාව ඝාතනය කරන්නේ පාකිස්තානයේ අනුමැතියකින් තොරව එයාලගේ දේශ සීමාව ආක්‍රමණය කළා. ගොඩබිමින් නෙවෙයි ගුවනින්. ඔව් තුනම තියෙනවා. එතකොට රාජ්‍යයේ භූමිය කියන්නේ ගොඩබිම ඒ වසා පැතිරලා තියෙන අභ්‍යවකාශය සහ ඒ ගොඩබිමට අයිති පවතිනවා නම් පවතින මුහුදු සීමාව වර්ග සතපුම් 200ක් කියලා තමයි තිබුණේ මුහුදු ඒ සතපුම් ඒක දැන් වෙනස් වෙලාද නැද්ද කියලා හොයලා බලන්න. එතකොට ගොඩබිමක් තියෙනවා අභ්‍යවකාශයක් තියෙනවා මුහුදක් තියෙනවා. දැන් අපේ ගොඩබිමට වඩා අපේ භූමියට අයිති මුහුදක්. ඉතින් හිතන්නකෝ එච්චර දෙයක් තියාගෙන අපිට මෙහෙම ගොඩබිම වගේ අටගුණයක. දැන් ලෝකේ එහෙම නැහැ. ගොඩක් රටවලට එහෙමනේ. දැන් සමහර රටවල් වල ওই දේශ සීමාව ගැන කියද්දී net එකේ ගහලා බැලුවා සමහර රටවල් තියෙනවා දැන් කෝෆි එක ගන්න තියෙන එක රටකින්. කෝෆි එක බොන්න තියෙන තව රටකින් ඉඳලා. එහෙම දේශ සීමා බෝඩර් තියෙන රටවල් තියෙනවා මේ ලෝකේ. يعني ඒගොල්ලන්ගේ බෝඩරේ මෙහෙම ගහලා තියෙන මේ මට රටවල් දෙකේම ඕම ඉන්න පුළුවන්. යුරෝපේ තියෙනවනේ එහෙම රටවල්. උදේ වැඩට එක රටකට ගිහිල්ලා අවස බර්ත්ඩේ පාටි අක්කගේ බර්ත්ඩේ පාටියට වෙන රටකට ගිහිල්ලා පොඩි කාව තව රටක බලලා ගෙදර එන්න පුළුවන් නේ. ඒ දේශ සීමාව ඒගොල්ලෝගේ හදාගෙන තියනවනේ යාලට ඒගොල්ලන්ගේ වෙනම ලක්ෂණ ටිකක් ක්‍රමවේද ටිකක්. නමුත් අපි වගේ රටවල් ගත්තට පස්සේ වෙනම සීමාවක් තියෙනවනේ ස්වභාවික සීමාව. සමහරුගේ සීමාවල ගැටලු තියෙනවා. ඒ නිසා තමයි මේ කෑල්ල දාන්නේ. හැබැයි මුහුදත් අයිති. ගොඩබිමත් අයිති. අභ්‍යවකාශෙත් අයිති. ඒතර අනිවාර්යෙන් භූමියක් තියෙන්න ඕනේ නිශ්චිත දේශ සීමා භූමිය නිර්වචනය වෙනවා ඒ විදිහට. ඊට අමතරව භූමියක් තිබුණට වැඩක් නැහැ රාජ්‍යයකට ඒකට ජනගහනයක් ඉන්න ඕනේ. මේකට කියනවා ජාතික පදනම කියලා කාරණයක්. මොකද අර භූමිය වගේම තමයි මේ රාජ්‍යයක් ලෙස පවතින්නේ. දැන් මෙතනත් අපි ලියා ගන්න ඕනේ. හිතන්නකෝ ජනගහනයක් ඉන්න ඕනේ. හැබැයි මේ ජනගහනය ඇතුලේ තියෙන්න ඕනේ පොදු ජාතික පදනම. එතකොට ඒක නැත්තම් ඒක හදන්න ඕනේ. අපිට තියෙන්නේ ඒකත් අවුලක්. එතකොට ඒක අවුල් කරේ කවුද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඔළුවට එන. නමුත් ජාතික පදනම කියන එක තමයි වැදගත්ම අදහස. ජනගහනයක් ඉන්න ඕනි භූමියක් ඇතුලේ නිශ්චිත භූමියක් ඇතුලේ මේ අංග දෙකම තිබුණාට වැඩක් නැහැ රාජ්‍යයක් ලෙස පවතින්න. මේ කාරණා දෙකම තිබුණාට වැඩක් නැහැ. මෙන්න මෙයා ඉන්නත් ඕනි. ආණ්ඩුවක් තියෙන්නත් ඕනි. ඒ කියන්නේ මේගොල්ලන්ගේ යම්කිසි පාලනයක් කරන්න ආයතනික ව්‍යුහයක් තියෙන්න ඕන. මේ ආයතනික ව්‍යුහයයි මේ
ජාතික පදනම එහෙම නැත්නම් ජනගහනයයි භූමිය මේ තුනම එකතු වෙන තැන රාජ්‍ය තියෙනවා. තව එක කෑල්ලක් තියෙන්න ඕනි. ඒ තමයි ස්වාධිපති බලය කියන එක. මෙන්න මේ කාරණා හතර. ඒතකොට දැන් අපිට හිතන්න පුළුවන් රාජ්‍යයක් ලෙස පවතින්න නම් නිශ්චිත දේශ සීමා සහිත භූමියක් තියෙන්න ඕනි. ජනගහනයක් තියෙන්නත් ඕනි. මේවා විවිධ සාකච්ඡා තියෙනවා. මම මේකේ මතු පිට කරුණු ඔබට මතක් කරන්නේ. මේවා තියෙන ක්වොලිටිස් නේ. ඒ ජාතික පදනමක් තියෙනවා. චීනු, ජපන්නු, අපි ඇමරිකානුවෝ, ලාංකිකයෝ කියද්දි පොඩි අවුලක් එනවනේ. ලාංකිකයෝ කියනවට වඩා දෙයක් අපේ වෙන පැත්තක තියෙන. ඒක හදලා තියෙන ජනතාවගේ එහෙම බෑ. නිශ්චිත නම් රටකට ඉන්දියානුවෝ ඒ වගේ ජාතික පොදු ජාතික පදනමක් තියෙන්න ඕනි. ජනගහනේ ආණ්ඩුවක් තියෙන්න ඕනි. මේ ආණ්ඩුත් විවිධාකාර ආණ්ඩු ලෝකේ තියෙනවා. මේ මොනවා හරි ආණ්ඩුවක් තියෙන්න ඕනි. ඒක මිලිටරි ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒක රාජ ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒක ජනාධිපති ආණ්ඩුවක් වෙන්න පුළුවන්. කැබිනට් ආණ්ඩුවක් වෙන්න පුළුවන්. මිශ්‍ර ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේ ආණ්ඩුවක් මාර කේස් ටිකක ඉන්නේ. අපේකට නමක් නැහැ. අපේ රටට දෙන්න නමක් නැහැ. ස්වාධිපති බලයක් තියෙන්න ඕනේ. ස්වාධිපති බලය කියන්නේ ඒක ඇවිල්ලා කොටස් දෙකකට කැඩෙනවා. දැන් අපිට මේ දෙකම නැති වෙලා කියලා තමයි මම නම් හිතන්නේ. ඒක අභ්‍යන්තර ස්වාධිපත්‍යයයි අනිත් එක බාහිර ස්වාධිපත්‍යයයි. ඒ කියන්නේ මේ රාජ්‍යයක් විදියට මෙයාට මේ තවත් රාජ්‍යයක බලපෑමකට නතු නොවි ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕන. මේ රාජ්‍යයටත් මේ අංග හතරම තියෙනවා. එතකොට මෙයාගේ බලපෑමකට නතු නොවි මෙයාට කටයුතු කරන්න රාජ්‍ය ඇතුලේ ඒ කියන්නේ බාහිර අභ්‍යන්තර දෙකක් තියෙන්නේ. දැන් අපේ LTT කියලා වෙනම කණ්ඩායමක් හරි රාජ්‍යයෙන් කොටසක් වෙන් කරගෙන යනකොට ඒක රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක්. ඒ වගේ තැනකදී මොකද කරන්නේ? රාජ්‍යයට අවස්ථාව තියෙනවා මේ ආණ්ඩුවට නිශ්චිත අඛණ්ඩතාවයේ පවත්වාගෙන යන්න. ඉන්දියාවට ඕන විදියට අපේ තෙල් ටිකවත් පාලනය කරලා අභ්‍යන්තර බලපෑමක් කරන්න බෑ. ඇත්තටම ස්වාධිපත්‍ය තියෙනවා. මේවා හින්ද බිඳ වැටිලා තියෙන්නේ දැන් මේ ඔක්කොම. නමුත් රාජ්‍යයක් ලෙස පවතින නිශ්චිත වූ දේශ සීමා සහිත භූමියක් නේ ජාතික පදනමක් ජනගහනයක් ආණ්ඩුවක් සහ ස්වාධිපති බලය කියන මූලිකාංග හතරෙන් යුක්ත ඒකකයක් තමයි රාජ්‍යයක් කියලා කියන්නේ. ඒතර අපේ රට මේ මූලධර්ම හතරෙන් යුක්තයි. මේ මූලධර්ම කොච්චර ආරක්ෂා වෙලා තියෙනවද? මේ මූලධර්ම අපි කොච්චර ආරක්ෂා කළ යුතුද කියන එක ගැන අපි කතා කරන්න ඕනේ. ඉස්සලාම අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒ ගැන අපිට අදහසක් තියෙන්න ඕනේ. ඒතර රාජ්‍යයක් කියන්නේ මේ අංග හතරම එකතු වෙලා හැදෙන දෙයක්. නිශ්චිත වූ භූමිය නැවතත් මම කියනවා ඒක දේශ සීමා සහිත භූමියක් නිශ්චිතනේ. රයිට්. එහෙම වෙන්නේ. ස්වාධිපති බලයේ ආණ්ඩුව සහ ජාතික පදනම. එතකොට රාජ්‍ය ඇතුලේ තියෙන කෙනෙක්නේ ආණ්ඩුව. රාජ්‍යයක් පවතින ආණ්ඩුවක් තියෙන්න ඕනේ. හැබැයි ලෝකෙ පිළිගන්න ආණ්ඩුවක් පවතින රාජ්‍යයක් ඕනිමත් නැහැ. හේතුව පාලනයක් කියන කරුණ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. පාලනයක් දැන් මේ ආයතනය ඇතුලේ පාලනයක් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩු ව්‍යුහයක් තියෙනවා මේක ඇතුලේ. ඔබේ නිවස ඇතුලේ තියෙනවා එහෙම එකක්. හරි කොහොම හරි රාජ්‍ය ඇතුලේ ඉන්න කෙනෙක් තමයි ආණ්ඩුව. රාජ්‍යයක් කියලා කියන්නේ නිකම්ම පිහිටන එකක් නෙවෙයි. ඒටම ආවේනික වූ මූලධර්ම තියෙන්න ඕනි. භූමියක්, ජනගහනයක්, ආණ්ඩුවක්, ස්වාධිපති බලයක් නේද? එතකොට අපි එහෙමනම් අපේ රාජ්‍යය හැදිලා තියෙන්නේ කාටවත් ඕන විදියට ඕන සෙල්ලම් දාන්න නෙවෙයි. මේ ලෝකෙම පිළිගත්තු මූලධර්ම වලට අනුගතව. ඒතර අපිටත් ස්වාධිපති බලයක් තියෙනවා. අපි ආණ්ඩුව බලය ගන්න කණ්ඩායමට රාජ්‍යයේ ස්වාධිපති බලය එහා මෙහා කරන්න අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවද කියලා අපි කල්පනා කරන්න ඕනේ. එහෙම අවස්ථාවක් ඇත්තටම නැහැ. දැන් රාජ්‍යය කියන්නේ මේ කෑල්ලනේ අපි දැන් ගත්ත රාජ්‍යයනේ නේද? එතකොට ආණ්ඩුව කියන්නේ මේ රාජ්‍ය ඇතුලේ තියෙන ආයතන වලින් එකක්නේ, කෑලි වලින් එකක්නේ.
ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුවක් තියෙන්න ඕනි රාජ්‍යයක පැවතෙන්න. මේ ආණ්ඩුව කියන එකට කියනවා රජය කියලා. මේ රජයයි රාජ්‍යයයි කියන්නේ දෙකක්. රජයයි රාජ්‍යයයි කියන්නේ දෙකක්. අපි මේක ස්ටේට් කියලානේ කියන්නේ. ස්ටේට් නේ. මේක ගවර්න්මන්ට්. නේ. රජය රාජ්‍ය කියන්නේ දෙකක්. මේ ආණ්ඩුවක් ඕනි. ආණ්ඩුව කියන්නේ රාජ්‍යයේ අරමුණු ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් රාජ්‍යයට තියනවා කියලා අපි කියවනේ ස්වාධිපති බලයක්. අපි හැම රාජ්‍යයකටම තියෙනවා ස්වාධිපති බලයක්. අභ්‍යන්තර සහ බාහිර. මේක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕනි. දැන් ප්‍රබල රටවල් දුබල රටවල් යටත් කරනවා කියන්නේ මේ ස්වාධිපති බලය අභියෝගයට ලක් කරනවා. ඉන්දියාව අපේ බලපෑමක් අපේ රටට කරනවා කියන්නේ ස්වාධිපති අභියෝගයට ලක් කරනවා. අපේ අභ්‍යන්තරයේ යම්කිසි මැදිහත් වීමක් කරනවා කියන්නේ ස්වාධිපති අභියෝගයට ලක් කරනවා. ඉරාකේ ආක්‍රමණය කරන ඇමරිකාව ස්වාධිපති අභියෝගයට ලක් වෙනවා. යුක්‍රේනයට ගහනවා රුසියාව ස්වාධිපති අභියෝගයට ලක් කරනවා. එතකොට මේ ස්වාධිපති කියන එක ජාත්‍යන්තරයේ වෙන සාධකත් එක්ක අද වෙනකොට බිඳ වැටෙමින් පවතිනවා කියන එකට සාක්ෂි තියෙනවා. ඉන්දියාව අපිට ගහනවා, චීනය අපිට ගහනවා. ගහන්නේ මේ යුද්ධ එකක් කියලා මෝටර ගහනවා නෙවෙයි. අපේ ඇතුලේ දේවල් ඒගොල්ලන්ට ඕනේ විදියට හසුරවනවා කියන්නේ ගහනවා තමයි. නේ? එතකොට ස්වාධිපති අභියෝගයට ලක් වෙලා. හැබැයි අපිට පුළුවන් නම් කතා කරන්න ලෝකේ තව රටවල් වලට. මොකද ස්වාධිපතිට ගරු කරන රටවල් ලෝකේ තියෙනවා. අභ්‍යන්තර බාහිර දෙකක් තියෙනවනේ. එතකොට මේ රජයයි රාජ්‍යය කියන්නේ දෙකක් නේ. රජය කියලා කියන්නේ රාජ්‍යයේ ස්වාධිපති බලය ක්‍රියාත්මක කරන්න යම්කිසි කාල පරිච්ඡේදයකට මේ රාජ්‍යය ඇතුලේ ඉන්නවා කියලා කියවනේ මම ජනගහනයක්. අන්නේ ජනගහනයේ කැමැත්තෙන් තෝරගන්න පුද්ගල කණ්ඩායම. රජය කියලා කියන්නේ. එතකොට මේ රජය කියන්නේ රාජ්‍යයට නෙවෙයි. එතකොට කොහොමද මේක සංකීර්ණ ආයතන ව්‍යුහයක්. මෙතන ව්‍යවස්ථාදායකයේ තියෙනවා. මෙතන විධායකයේ තියෙනවා. මෙතන අධිකරණය කියන ආයතනයේ තියෙනවා. තුනක්. ඊට අමතරව උසාවි පොලිසි බන්ධනාගාර මේ ජාලය රාජ්‍ය සේවය මේ ඔක්කොම ආණ්ඩුව එහෙම නැත්නම් රජය කියන කෑල්ලේ කොටස්. හරි. එතන බේරගන්න එතන දැන් මේ විධායකයේ ආය කෑලි වලට කැඩෙනවා මේ සත්‍ය විධායකයයි ස්ථීර විධායකයයි. මේ සත්‍ය විධායකයත් එක්ක තමයි මේ ගනුදෙනුව තියෙන්නේ. ස්ථීර විධායකය කියන්නේ ස්ථීරයි. දැන් රනිල් අගමැති වුණත් මහින්ද අගමැති වුණත් මම ගුරුවරයා නම් මම ගුරුවරයානේ. මගේ ඉස්කෝලේ මම ඉස්කෝලේ ගන්න. ස්ථීර විධායකය කියන්නේ රාජ්‍ය සේවය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට එයත් විධායක ආණ්ඩුවේ කැලලා. මිනිස්සු අමතක කරනවා. මෙන්න මූ තමයි මේකේ සෙල්ලම දාන එක. මෙහෙම කරන්න බෑ. මේ ඇවිල්ලා සත්‍ය විධායකය. මේක ඇවිල්ලා මේකට කියනවා දේශපාලන විධායකය කියලා විෂය ඇතුලේ. මේකට කියනවා මූර්ත විධායකය කියලා විෂය ඇතුලේ. මේක ඇවිල්ලා අගමැතිය හා කැබිනට්ටුව වෙන්නත් පුළුවන්. මේක ජනාධිපති වෙන්නත් පුළුවන්. ලෝකෙනක් තියෙන්නේ එක්ක ජනාධිපති එක්ක අගමැති කැබිනට්ටුව. අපේ රටේ ජනාධිපති සහ අගමැති කැබිනට්ටුව. ඛණ්ඩ මේකනේ කේස් එක. අපේ රටේ තියෙන ක්‍රමේ ජනාධිපති ක්‍රමයක් නෙවෙයි. දේශපාලනික වශයෙන් අපේ රටේ තියෙන්නේ දෙමුහුම් විධායකයා. එහෙමයි කියන්නේ ඒකට. පාර්ලිමේන්තු කැබිනට් විධායකයෙකුත් නෙවෙයි, ජනාධිපති විධායකයෙකුත් නෙවෙයි. අපේ රටේ විෂය තුලින් කතා කරන්නේ අපේ රටේ තියෙන්නේ දෙමුහුම් විධායකයක්. ඒකට මිශ්‍ර විධායකයක් කියනවා. ඒ මිශ්‍ර විධායකය ඇතුලේ ප්‍රංශය වගේ රටක තමයි මිශ්‍ර විධායකය තියෙන්නේ. හැබැයි අපේ රටේ තියෙන ප්‍රංශයේ තියෙන මිශ්‍ර විධායකය ඇතුලේ නැත්නම් ඇමරිකාවේ ජනාධිපති ක්‍රමය ඇතුලේ තියෙන්නේ ජනාධිපතිගේ බලතල, කොංග්‍රසයේ බලතල, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල ගාන්ට සංවරණ තුලණය කළා. ඒක තමයි වචනේ. සංවරණ හා තුලණය කරලා. ඒ කියන්නේ මෙන්න මේ ආයතන තුනනේ මේ සෙල්ලම යන්නේ. මේක ව්‍යවස්ථාදායකය, මේක විධායකය, මේක අධිකරණයනේ. ව්‍යවස්ථාදායකයේ කටයුතු විධායකයනුයි අධිකරණයනුයි සංවරණය කරනවා. ව්‍යවස්ථාදායකයේ කටයුතු විධායකයයි අධිකරණයයි සංවරණය කරනවා.
අධිකරණයේ කටයුතු විධායකයයි ව්‍යවස්ථාදායකයයි සංවරණය කරනවා. එතකොට එක් ආයතනයක කටයුතු අනිත් ආයතන දෙක හරහා සංවරණය කරමින් එක් ආයතනයක කටයුතු අනිත් ආයතන දෙක හරහා සංවරණය කරමින් ආයතන තුන ඇතුලේ මොනවා කරනවද? තුලනයක් හදනවා. එහෙමනේ තියෙන්න ඕනේ. එහෙමනේ ඇමරිකාවේ තියෙන්නේ. මෙහෙම තමයි ඉන්දියාවේ තියෙන්නේ. මෙහෙම තමයි ප්‍රංශේ තියෙන්නේ. මෙහෙම නෑ අපේ රටේ. ඒතර අපේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මට සිරි මෙයා මෙහෙම කරනවා. මුන් දෙන්නම නැති කරනවා. මේ 17 ගෙනල්ලා මෙයාව ටිකක් උස්සනවා මේ දෙක අඩු. 18 ගෙනල්ලා මුස්සනවා මේ දෙක අඩු. ඒක වෙන කතාවක්. 19 ගෙනල්ලා ආයෙ මේ චුට්ටක් උස්සනවා මේ දෙක අඩු. 20 ගෙනල්ලා ආයෙ මේ දැන් 21 මොහන් අර හෙව්වේ සර්නේ 21 දැන් 22ක් ගැන කතාව. මිනිස්සු කියව ගන්න ඕනේ මේව. ලෝකේ දුවන්නේ මෙහෙම සංවරණ තුලනේ මේක තියරි චෙක් ඇන්ඩ් බැලන්ස් මේ ආයතන තුල එකිනෙකාව හසුරුවනවා දේශපාලන විද්‍යාව උගන්වනවා ඒ ආණ්ඩුව මේ සමස්ත ජාලයකින් යුක්තයි එතකොට ආණ්ඩුවක් තියෙන්න ඕනි රාජ්‍යයක පැවැත්මට රාජ්‍ය කියන්නේ නැවක් නම් ඒක නියම මෙහෙවන නියමුව තමයි ආණ්ඩුවක් නැතුව බෑනේ ආණ්ඩුවක් ඕන ඉතින් අපි කෝටට ගහලා එලවනවා කියන්නකෝ හරි අපි එලවන්න ඕනේ. හැබැයි ආණ්ඩුවක් ඕනේ මේක පවත්වාගෙන යන්න. හරි. අහුවාම වැරදින්නේ එතනනේ. ඉතින් ඉතින් අහුවාම ගෝට අහුවාම මොකද්ද කරන්නේ කියන එක දන්නේ නැහැ. අහුවාම බැරි වෙන්නේ අර මයික ඔව්. නතර ලහිරුටද කොහෙද? මේ දැනුම දන්නේ නැති. ආණ්ඩුවක් ඕනේ. අපි ඒක ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. පාලනයක් නැතුව රාජ්‍යයකට පවතින්න බෑ. නියමුවෙක් නැතුව නැවකට බෑනේ. ස්වාමියා රාජ්‍ය නම් සේවකයා ආණ්ඩුව. ඒතර ආණ්ඩුවක් ඕනිමයි. ආණ්ඩුවක් නැතුව කොහෙත්ම රාජ්‍යයකට පවතින්න බෑ. රාජ්‍යයක් නැතුව වුණත් ආණ්ඩුවකට පවතින්න පුළුවන්. එහෙම තියෙනවා විෂය ඇතුළේ. රාජ්‍යයකට පවතින ආණ්ඩුවක් ඕනිමයි. නැත්නම් රාජ්‍යයේ අයාල යනවා. රාජ්‍යයට අරමුණක් නැති වෙනවා. රාජ්‍යයේ අපේක්ෂාවන් මහ විශාලයි. ඒ අපේක්ෂාවන් බිම පැල කරන නියමුව තමයි ආණ්ඩුව. තුන හතර කාලෙමයි. දැන් ඒගොල්ලෝ ස්වාධීනපත්‍ය බලයක් ඇතුළේ ගෙනිච්චානේ. ඔව්. ජනගහනෙකුත් හිටියා, දේශීය මාවකුත් තිබුණා. රාජ්‍ය තිබුණේ. ඒතකොට ඔය කියන සංකල්පිරණු හරි නේද? ඒතකොට අර කිව්වේ ආණ්ඩුව තියෙන රාජ්‍ය නැති එකක් තමයි නේද LTTE තිබුණේ. ඒතකොට ඒක හොඳ උදාහරණයක් නේද? අර දැන් ලෝකේ රාජ්‍යයක් කියලා පිළිගත්තේ නැහැ. හැබැයි උල්ලංඝ රාජ්‍යයක තියෙන ඔක්කොම දේවල් ටික තිබුණා. ඒගොල්ලෝ හදාගෙන තිබුණා. අරකට කෑල්ලක් අඩුයි තව ජාත්‍යන්තර ඒක තමයි වැදගත් පිළිගැනීමක් ඕනේ ඒකට. ජාත්‍යන්තර පිළිගැනීම අහුගන්න තමයි ඒක තමයි ඒගොල්ලෝ ඉල්ලුවේ දිගට. ඒක දුන්නේ නැති වුණාම මේ ඒ වෙනින් තමයි ෆයිට් කරන්නේ. ඒතර ඔබතුමා කිව්වේ අර දිගටම රාජ්‍යයට ආණ්ඩුව අවශ්‍යමයි. ආණ්ඩුවට රාජ්‍යයක් අවශ්‍ය නැහැ කියන හොඳ උදාහරණයක් මම හිතන්නේ LTTE එක උතුරේ අවුරුදු ගාණක් කරපු වැඩි. ඒගොල්ලෝ වෙන මිනිස්සු හිටියා. පොළොව තිබුණා සීමාව තිබුණා ඒගොල්ලන්ගේ ජාතික ගීයක් තිබුණා ඒගොල්ලන්ගේ කොඩියක් තිබුණා සංස්කෘතියක් ඒවා යට කෑලිය ඒ ස්වාධීනපතිනේ ඒතර ඕනි කෙනෙක්ට ඇතුළට යන්න බෑ ඒගොල්ලෝ ඔව් ඒ තමයි එක විදියක ආණ්ඩුවක් ඒතර ආණ්ඩුවක් JVP එකක් 80 ගණන් වල ඒතකොට ප්‍රදේශවල ආණ්ඩු තිබුණා බලේ නේද ඒ ආණ්ඩුව හැබැයි ඒවා රාජ්‍ය විදියට පරිවර්තන වුණේ නැහැ එහෙම පරිවර්තනය වෙන්න අංග හතරයි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඕනේ. සූඩානයේ අන්තිමටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ ගත්තේ සූඩානයේ උතුරු සහ දකුණු කියලා කැඩලා දකුණු සූඩානයේ ඒගොල්ලෝ වෙනම රටක් විදිහට පිළිගත්තා. දැන් එහෙම ඉල්ලනවා තායි ඔය චීනි කැලලක් විදිහට තියෙන මොකද්ද චීන තායිපිනේ ඒක පොඩ්ඩක් හොයලා බලන්නකො ඉල්ලනවා. නමුත් එක්සත් ජාතීන්ගේ ඇමරිකා ප්‍රමුඛ කණ්ඩායම දෙන්න කැමති චීනි අර මහ බලවතාගේ නෙකෙන්නේ. එයා කැමති නෑ. ඒ හින්දා නොදී ඉන්නවා. ඒ වගේ ගැටලු තියෙනවා. ඒකතර මම මේ ප්‍රශ්නයක් අහන්න මොකද මේක ප්‍රැක්ටිකල් යන්ති අපිට එන්නේ නේද? දැන් ඒතකොට එහෙම හිතුව රාජ්‍ය යද්ද නැද්ද කියන එක තීරණය කරන්නේ ඇත්තටම ගත්තොත් ලෝකේ ජාත්‍යන්තර රාජ්‍යවල එකතු වෙන්නේ ජාත්‍යන්තර සංවිධාන කියන එක. ඒ කියන්නේ එක මොහොතේ ජාත්‍යන්තර සංවිධාන විසින් තීරණය කළොත් දැන් උතුරේ දැන් ගත්තොත් දෙමළ ජනතාවට ලොකු ප්‍රශ්නේ ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රාජ්‍යයක් නැති එකම ජන සමාජයේ ඒගොල්ලෝ ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රාජ්‍යයක් නැති කට්ටිය. ඒතකොට ලෝකේ ඒගොල්ලෝ ඉල්ලන්නේ දිගටම අපිට
අපිව රාජ්‍යයක් හැටියට කොතන ගන්න පිළිගන්නේ චූටි අක්කර දෙකක හරි රටක් ඉල්ලන්නේ. ඒතර ඕක නේද මේ රාජ්‍යක. ඒතර දැන් තව එකක් අතරමැද උතුමාට ප්‍රශ්නයක් ඇති. දැන් මේ වෙලාවේ තියෙනවානේ අරගලී කතන්දරය යනවානේ. ඒතර අරගලී කතන්දරය ඇතුළේදී මේ අර ආණ්ඩුව කියන සංකල්පෙදි කිව්වනේ මේ නැවක කපිතාන් කෙනෙක් නියමයෙන් ගෙනියනවා වගේ ආණ්ඩුවක අවශ්‍යතාව. ඒතර දැන් සංකල්ප වල ආණ්ඩුව වල අන්තර්කාලීන දැන් ආණ්ඩු කියන එක පත් කරගන්න ආණ්ඩුව කියන්නේ රජයේ විසින් නිශ්චිත කාලයකට කියලා නිශ්චිත කාලයකට තමන්ගේ ස්වාධීනත්වය බලය ක්‍රියාත්මක කරන්න බාර දෙන කණ්ඩායම තමයි ආණ්ඩුව. එහෙමයි කිව්වේ. එතකොට ඒ ආණ්ඩුවෙත් මේ කැලල ඒක අපිට එළියට මතුවෙන්නේ දේශපාලන විධායකයෙක් කියන්නේ. දේශපාලන විධායක. දැන් අපි මෙතන අර්බුදයට යන දේශපාලන විධායකනේ. ලංකාවේ මේ වෙලාවේ දේශපාලන විධායක තමයි අර්බුදෙ කියන්නේ. ස්ථිර විධායක මොනවා වෙන්නේ නැහැ. එතකොට දැන් මේ වෙලාවේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා අර්බුදෙට කියලානේ තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක ව්‍යවස්ථානුව මගින්නේ නිශ්චිත කාලය කියන එක තීරණය කරලා තියෙන්නේ. පුරවැසියනේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. දැන් නිශ්චිත කාලයකනේ බාර දීලා තියෙන්නේ. එතකොට පුරවැසියාගේ නිශ්චිත කාලය කියන එක හොල්ලන්න තරම් මේ يعني ආණ්ඩුව කියන එක අන්තර්කාලීන වෙන කෙනෙක්ට දෙන්න තරම් පුරවැසියට තියෙන බලය කොහොමද හිතන්නේ? දකින්නේ. කියන්නේ පුරවැසියට තියෙන බලය පාව එක මොකක්ද? එතන දැන් ව්‍යවස්ථාවේ කොහොම කැලේ තිබුණා මහජන පරමාධිපත්‍යනේ එක නම්බර් 1 ඒකටනේ පුළුවන් එහෙම ලෝකේ ආණ්ඩු වෙනස් කරලා තියෙනවානේ. දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දැන් අවුල තියෙන්නේ මේ විධායකයා ආපු හැටිය ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය වුණාට මේක මෙයාගේ එයාට මෙතන තියෙන ශක්තියත් එක්ක ව්‍යවස්ථාවෙම ලියලා තියෙනවානේ මේක වෙනස් කරන්න ඕනේ විදිය. එහෙනම් මෙයාගේ වාසියට මේ ව්‍යවස්ථාව හරව ගන්න ඕනේ. එතකොට ව්‍යවස්ථාව දැන් ජනතා පරමාධිපත්‍යයෙන් තමයි මේ දෙකම පත් වෙන්නේ ලංකාවේ. හැබැයි ව්‍යවස්ථාව මෙයා ඇවිල්ලා ජනතාවගේ බලය ලබාගෙන ඇවිල්ලා මේගොල්ලන්ට වෙන නමක් කියනවා මේ ඇවිල්ලා ජනතා පරමාධිපත්‍යයෙන් බලය ලබාගත්තු ඒකාධිපති. එහෙම නොවන ඒකාධිපතියතු ලෝකේ ඉන්නවා. වෙන විදියකට. මිලිටරි ඒකාධිපති. ඒතකොට එහෙම ගත්තන් ව්‍යවස්ථාවෙම කියනවානේ මහජන පරමාධිපත්‍යයේ මුල්ම කෙනාම ඒ කියන්නේ ජනතාව සතුයි කියලා පරමාධිපත්‍ය ජනතාව සතුයි. ජනතාව සතු පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ ජනතාව විසින් තෝරාපත් කරගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ආගමැති සහ කැබිනට්ටුව ප්‍රමුඛ ජනාධිපති සහ අනිකුත් අධිකරණ ආයතන හරහා කියලා පළවෙනිම ගන්තුවීම තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ පරමාධිපත්‍ය බලයේ ජනතාව සතුයි ව්‍යවස්ථාවේ මුල්මම ගන්තිය හැත්තට ව්‍යවස්ථාවේ අරගෙන අපේ ව්‍යවස්ථාවේ ඒ බලය ක්‍රියාත්මක කරන්නේ මේ ආයතන හරහා. එතන මේ ආයතන අස්සින් අයට ඕන සෙල්ලම් දැම්මත් ඒ තියෙන නීතිමය කාරණා කොහොම වෙතත් ඕනි නම් එලවන්න පුළුවන්. එහෙම පුළුවන් එහෙම ලෝකේ එලවලා තියෙනවා. අර ඒතර ව්‍යවස්ථානුකූලව මෙයාගේ බලය නැති වෙන්නේ නැහැ. නමුත් ජනතා පරමාධිපත්‍ය ඒක පිළිගන්නේ නැහැ. ඒතර අර එතෙන් තමයි ඉන්නේ. ඒකට ජාත්‍යන්තරයට උනත් කියන්න පුළුවන්. ජනතාව නෙලෙයි. ජනතාව නෙලෙයි. මට ප්‍රශ්නේ නෑ. ඔය ස්ථීර විධායකයට කතා කළානේ. ඒ ස්ථීර විධායකයා ආරක්ෂා කරගන්න බැරි නම් ඒක ළඟ පවත්වාගෙන මේන්ටේන් කරන්න බැරි නම් සහ අපේ ජනතාව ගැන කතා කරන්නේ ඒක ඉන්නවනේ. ඒගොල්ලන්වත් මේන්ටේන් කරන්න බැරි නම් ඒගොල්ලෝ සතුටින් කියන්න අපොහසත් නම් අර ඉස්සෙල්ලා කතා කරමු ජාත්‍යන්තර සම්බන්ධයෙන් පුළුවන් ද ඔක රාජ්‍යයක් විතර ඔයගොල්ලෝ අසමත් රාජ්‍යයක් කියලා නම් කරන්නේ. ඔව් අසමත් රාජ්‍යයන් කියලා ලෝකේ තියෙනවා. අසමත් රාජ්‍යයන් කියලා වෙනම අපිට උගන්වන්න විෂයකුත් තියෙනවා. අසමත් රාජ්‍යයන් වෙන්නේම දැන් පොදුවේ කැටගරි කරලා දෙන රාජ්‍යයක මූලික පරමාර්ථ ටිකක් ආණ්ඩුවක මූලික පරමාර්ථ ටිකක් සරලවම ගත්තොත් පළවෙනිම කාරණාව තමයි රාජ්‍යය ඇතුලේ පවතින මෙයාට පවරන ඒ රාජ්‍ය ජනතාව සුඛිත මුදිත කරන සතුටින් තියෙන ආරක්ෂා කරන එක ජනතාව ඒ රාජ්‍යයේ දේශ සීමාව රකින්න එක මූලික අවශ්‍යතා සපුරන එක අයිතිවාසිකම් ආරක්ෂා. එතකොට ඒ මූල ධර්ම රකින්න නැති රාජ්‍යයක් අසමත් රාජ්‍ය. එහෙම ව්‍යවස්ථාවෙත් කියනවා. එතකොට අපේ රට මේ වෙනකොට කාට හරි කියන්න පුළුවන් අසමත් රාජ්‍යයක්. එහෙම අසමත් රාජ්‍යයන් ලෝකේ නම් කරලා අප්‍රිකානු රාජ්‍යයන්. එතකොට දැන් මේ ප්‍රශ්නේ ජාත්‍යන්තර විසින් රාජ්‍යයන් වල තියෙන බාහිර ස්වාධිපත්‍ය බලය කියන එකට විශාල ගෞරවයක් දෙන හින්දා කවදාවත් අභ්‍යන්තර ස්වාධිපත්‍ය
ජාතියේ තියෙන අර්බුදයට අත තියන්නේ නැහැ. ඒ අත තියන්නේ නැතිකම එයාලා අපේක්ෂා කරනවා ජාත්‍යන්තර සංවිධාන රටවල් හැමෝම ජනතාව විසින් තමාගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න තීරණය කරපු ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් සුදුසු ඕනෑම ක්‍රමයකට ඒක නිවැරදි කරගනීවි කියලා. ඒතකොට එහෙම කරගත්තොත් ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් ජනතාව ආණ්ඩු වෙනස් කරපු අවස්ථාවල මොනි ක්‍රමයකට හරි ජාත්‍යන්තර විශ්ේකව තේරුම් ගන්නවා නම් ජාත්‍යන්තරේ සහාය දුන්නානේ. දුන්නා. මිලිටරිකරණයකට වැඩිය ජනතාවගේ ආණ්ඩුවපත් කිරීමේ ක්‍රමවලට ලෝක ජාත්‍යන්තර විසින් හැම විටම දුන්නා නේද? විවිධ ආණ්ඩුපත් කරද්දී එළවද්දී දීලා තියෙනවා. පැහැදිලිව. අනිවාර්යෙන් දීලා තියෙනවා. ඒ තමයි. ඒකයි නේද? ඒ කියන්නේ ජාත්‍යන්තර වැඩේ කරන්නේ නැහැ. අපි තමයි කරන්නේ. ජනතාව තමයි කරන්න ඕනේ. ඒ නිසා දැන් අපේ අනිත් අවුල තමයි තියෙන්නේ. දැන් මේක මෙහෙම සංකීර්ණව අරන් යන්න පුළුවන්. කෑලි කෑලි ඉස්සරහට අරන් යන්න පුළුවන්. හරි? දැන් ඊගාව කේස් එක තමයි. ඒතර ආණ්ඩුව කියලා කියන්නේ මේ කෑල්ල මෙන්න මේ කෑල්ල විතරක් නෙවෙයි. ඒකත් අපි ඔළුවේ තියාගන්න ඕනේ. අගමැති සහ කැබිනට්ටුව ප්‍රමුඛ එහෙම නැත්නම් ජනාධිපති ප්‍රමුඛ මේ සත්‍ය විදායකයේ ආණ්ඩුවේ කෑල්ලක් විතරයි. ඒගොල්ලෝ ඔක්කොමයි කියලා තමයි අපි සමෝම හිතාගෙන ඉන්නේ. ආණ්ඩුව කියන්නේ සත්‍ය ස්ථීර සාමේතර නාමික ඉන්න පුළුවන් කවුරු හරි ඒ ඔක්කොගෙම එකතුව. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් කියන්නේ ආණ්ඩුව කියන්නේ ඕගොල්ලෝ. ආණ්ඩුව කියන්නේ පක්ෂයයි විපක්ෂයයි ඔක්කොම ආණ්ඩුව. ඒ වුණාට අපි ආණ්ඩුව කියන්නේ එක කෑල්ලකට තමයි සමාජ පිළිගනු. එහෙම වෙනස් වෙනු නේ දැනුම මිනිස්සු අතරට යන්න. දැන් අපි ඇත්තටම රාජ්‍ය මහා සංවිධානය ඒක ඇතුලේ වැඩ කරන කෙනෙක්නේ ආණ්ඩුව. මේක පොඩි කෑල්ලක්. දැන් මේ කොහොම වෙනස් කරන් දැන් මෙන්න මේ කෑල්ලත් අපි සාකච්ඡාවෙන් ගිලිහිලා තියෙන එක. මේකට කියන්නේ පාලන තන්ත්‍රය කියලා. දැන් ඔය මේක වෙනස් කරන්න ලේසි. මේක වෙනස් කරන්න ලේසි ආණ්ඩු පැතිවරණකින් වෙනස් කරන්න පුළුවන්. නමුත් මේක වෙනස් කරන්න අමාරුයි. රෙජිම් එක කියන්නේ. ඒක මම ගොඩක් තැන් වල කියලා තියෙනවා. දැන් මේක කම්පියුටර් එකක් නම් මේ කම්පියුටර් එකේ ආණ්ඩුව කියලා කියන්නේ කම්පියුටර් එක මෙහෙවන කෙනා මවුස් එක අරගෙන නේ මේක මෙහෙවන කෙනා ඔන් කරලා ඒකේ අදාළ කෑලි වලට යන කෙනා. නමුත් ඒක මෙන්න මේ රෙජිම් එක පාලන තන්ත්‍රය කියන්නේ කම්පියුටර් එකේ තියෙන software එක. අපි මේ Microsoft Office අපි 2007 නම් 7 10 නම් 10 ඒක තමයි පාලන තන්ත්‍රය කියන්නේ. ඒ කියන්නේ මේක ගොඩනගන්නේ යම් කාලයක් ගිහිල්ලා දැන් මෙහෙම කියමුකෝ අපි දැන් රනිල් ආවා මහින්ද මහත්තයා ගියා කියන්නකෝ මයිනා ගියා රනිල් ආවා. කොහොමද කියන්නේ මිනිස්සු? හරි. ඒ වුණත් හරි. තෙල් කේස් එක ඉවර නෑනේ. හරි. දැන් ඔන්න මම කෝල් කරනවා මචං මේ මට මේ අවුලක් නෑ අපේ පොඩි එකාගේ බර්ත්ඩේ පාටිය තියෙනවා අපි පොඩ්ඩ එළියට යන්න යන්නේ පෙට්‍රල් ලීටර් 5ක් එවපන්. ඒතර අපි හිතමුකෝ දැන් ඔන්න 5ක් එවපන් හරි බඩු වෙනවා. කොහෙන් හරි එනවා. අපි දන්නේ නැහැ කොහෙන්ද කියලා පොලිසියට කතා කරන්නේ පොලිසියෙන් තමයි බඩු වෙන්නේ. හරි එනවා. දැන් අපි හිතමුකෝ මේක ගහලා 9 වෙනිදා ගහලා කට්ටිය එරෝලා ගෝටත් එරෝලා ඔක්කොම එරෝලා ඒත් පෙට්‍රල් නෑ තෙල් නැත්තන් නෑනේ. එහෙමද කියන්නේ? නේ තෙල් නැත්තන් නෑ. හරි තෙල් නෑ. හරි එතකොට ඔන්න ඒත් මම කතා කළා මචං පොඩි එකා ඉන්නවා මේ බර්ත්ඩේ පාටි එක ලීටර් 5ක් එවපන්. 5ක් එනවා. පොලිසියට තමයි කියන්නේ. මෙතන වෙනස් වුණාට මේ අපේ මිනිස්සුන්ගේ මෙන්න මෙතන මේක ඇත්තටම මේක වෙනස් වෙන්නේ නැහැ. තාම වෙනස් වෙන්නේ. අපි හැමෝම වැඩක් කරගන්න කවුරු හරි දන්න අඳුර කෙනෙක්ට කතා කරන්නේ නැද්ද? රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා. ඒක තමයි මේක. මේක එහෙම නෑ ලෝකෙ වෙන රටවල. අපි මොනවා හරි වැඩක් කරගන්න පොලිසිය ලොක්කෙට කතා කරන්නේ නැද්ද? ඒ අපි ඒකේ කල්ලලා ඉන්නවා. ඒතකොට රටේ අගමැති රනිල් මාරු වෙලා වෙන කෙනෙක් අගමැති. හැබැයි ආණ්ඩු මාරු වුණාට රටේ වැඩ වෙන විදිය මාරු වෙලා නැහැ. මම කොහොම හරි කළා මගේ වැඩේ කරගන්නවා. මේ ලංකාවේ සිස්ටම් එක ගැන මම කියන්නේ. අපේ පාලන තන්ත්‍රය මේක මුන් හැදුවේ මේ උඩ ඉන්න සෙට් එක උපක්‍රමශීලීදී ඒකනේ මුන්ට බයක් නැති අල්ලගෙන ඉන්නේ. උන් දන්නවනේ ඒ රෙජිම් එකේ උන් මෙතන ඉන්නේ කියලා. මේක වෙනස් කරන එක මාර අමාරුයි. මේක වෙනස් කරන්න බෑ අවුරුද්දෙන් දෙකකින්. මේක වෙනස් කරන්න ඕනි
මේක වෙනස් කරන්න ක්‍රමවේද ගොඩක් පාවිච්චි කරන්න වෙන. ඒ කියන්නේ අධ්‍යාපනය, කෘෂිකර්මය, නීතිය මහ ලොකු ගේම් එකක්. අපි ඇත්තටම මේ වෙනුවෙන් අපි මැරෙන්න ඕන. අපි අවුරුදු 5ක් 6ක් අපි කැප කරන්න ඕන. මෙතන කොච්චර වෙනස් වුණත් මෙතන අගමැතිවරයා ඇවිල්ලා මෙතන අගමැති අනුර වුණා. ඇතුලේ වැඩ වෙන්නේ මෙතන ගේම් එක මෙතන මුකුත් නැත්තම් අපි හිතමු ඇත්තටම වැඩ වෙන විදිය ඔය රාජ්‍ය ආයතනයක වැඩ වෙන සිස්ටම් එක පොලිසිය වැඩ වෙන විදිය මචං බඩු ටික පතලේ ගඟේ බඩු ටික අල්ලලා පොලිසියට එන අතරතුරේදී බඩු ටික නෑ වෙන ටිකක් තියෙන්නේ මෙහෙන් කුඩු පැකට් එක ටික අල්ලලා යනකොට වෙන ටිකක් තමයි දාලා තියෙන්නේ නඩුවට දාලා තියෙන වෙන ටික නැත්තම් ඌ අල්ලනකොට තිබුච්ච ඒවා නෙවෙයි තියෙන්නේ මිනිස්සු කාලයක් තිස්සේ හුරු කරගෙන තියෙන විදිය ඒක තමයි තන්ත්‍රය රෙජිම් එක. ඒ රෙජිම් එක හදලා තියෙන්නේ මාධ්‍ය පාවිච්චි කරලා. ඒක හදලා තියෙන්නේ. ඒක ඔටෝ හැදුන දෙයක් නෙවෙයි. ඒක හැදුවට පස්සේ ඒක පැලවෙනවා ටික ටික. දැන් අපේ රටේ මේක පැලවෙලා තියෙනවා. ඒකනේ දැන් මේ වෙලාවේ ඇත්තටම ওই පෙට්‍රල් ප්‍රශ්නෙන් අපිට ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. රනිල්ලාවත් මහින්ද හිටියත් මොකා හිටියත් පෙට්‍රල් ගහගත්ත එක පෙට්‍රල් ගහ ගන්නවා. පොලිමේ ඉන්නේ. ඒ ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා මිනිස්සු. ඒ ක්‍රමවේදයේ කඩන එක තමයි ගේම් එක. ඒ හින්දා රෙජිම් චේන්ජ් එක අමාරුයි. ආණ්ඩු චේන්ජ් එක ලේසි. මේ දෙක. ඒතර අපි මේ චේන්ජ් එක කරන්න ආකල්පමය වෙනසක් ඕනිමයි. අපි ඇත්තටම ආදරය කරන රටක් අපි හදන්න ඕනි නම්. අපිට ඕනි ඒක. මොකද එතකොට මටත් සිද්ධ වෙනවා වෙනස් වෙන්න. මාර කේස් එක. මට වෙනස් වෙන්න ඕනේ. මම මේ රෙජිම් එක ඇතුලේ මගේ ජීවිතේ මං ගෙවනවානේ දැන්. ඒ හින්දා අපිට හැමෝටම ස්වයං විවේචනයක් තමන් ගැන කරගන්න නැති තාක්කල් රෙජිම් එක චේන්ජ් කරන්න බෑ. ඒක පුළුවන් මේ නමේ පුළුවන්කම තිබුණා. මොකද ඔක්කොම හෙලවෙන තැනකනේ තිබුණේ. රජයේ ආයතන හෙලවෙනවා. උසාවි හෙලවෙනවා. නේ අනිකුත් ආයතන හෙලවෙනවා. ඔක්කොම ගල්ටික් වෙලා ඉඳපු මොහොතක ගෝට එලෙව්වනම් එතකොට පාර්ලිමේන්තු മന്ത്രിවරු හුරු වෙලා ඉන්න විදිය වෙනස් වෙනවා. මේ තමන්ගේ ඩ්‍රයිවර්ට දෙන සැප ටික අඩු කරනවා. සිස්ටම් එක වෙනස් වෙන තැනකට ඇවිල්ලා තමයි රනිල් ගෙනල්ලා කෑවේ වැඩි. වෙනස් කර ඒකේ දැන් ඩක්කාලා එකපාරට වුණා. දැන් ආයෙ අර විදියට යනවා. මාර තැනක ලංකාව ඉස්සිලා නතර වුණා. මෙතන වෙනස් වෙනවා. මේක අමාරු දෙයක් නෙමෙයි. මේක තේරුම් ගන්න ඕනේ. අපි අපේ එදිනදා වැඩ කටයුතු කරගන්න විදිය. අපි හුරු කරගෙන තියෙන. අපේ සියලු රාජ්‍ය ආයතන හුරු වෙලා තියෙන විදිය. අපි ජීවත් වෙන වටපිටාවේ අපේ එදිනදා ජීවිතේ හැම වැඩක්ම වෙන්නේ මේක ඇතුලේ. කියන්නේ අපි ඒක මොනවා හරි දෙයකින් කරගන්නවා. ඒක ඇවිල්ලා ඒක තමයි අර හොරගමේ චුට්ටක් මේ රෙජිම් එකට ආවේදික තියෙන්නේ. ඒ කියන්නේ අපේ පාලන තන්ත්‍රය කියන්නේ මේ පුද්ගලයෝ කීප දෙනෙක් මාරු කිරීමෙන් මේක වෙන්නේ නැහැ. ඒක කියනවා දැන් යුරෝපයේ තියෙනවා යුරෝපියන් ලිබරල් රෙජිම්, ඉල්ලිබරල් රෙජිම් කියලා එකක් තියෙනවා. අපේ පක්ෂ ක්‍රමය, අපේ පක්ෂවල නාම යෝජනා දෙන විදිය, දේශපාලන අපේක්ෂකෙක් මැතිවරණයට එන විදිය, ඡන්ද ව්‍යාපාරේ පවත්වන විදිය, අපේ රටේ මිනිස්සු හැදිලා තියෙන විදිය, අර වාහන හත ඒ චුට්ට වෙනස් වෙගෙන ආවා. ඒ පහුගිය කාලේ වෙච්ච මේ අරුබුදෙත් එක්ක. නැත්තම් දේශපාලකයෙක් එහෙම වෙනකොට කොහොමද අපි ඉඳී? දැන් මෙතෙන්ට ආවොත් මේ නවත්තලා මමත් වාඩි වෙලා එයාට ඉස්සරහට එන්න කියලා හැමතැනම ඉස්කෝලේක පාසල් වල ළමයි හුරු කරපු විදිය, දැන් ඒ කෙනෙක් ඉන්නකොට හැසිරෙන්න ඕනේ විදිය නිකන් විදුවල්පතිත් තොමනේ. අර ඒ හැසිරීම පවා මේකේ කෑලි. ඒක දවසෙන් දෙකකින් වුණ දේවල් නෙවෙයි. එන්න කල් කරපුවා. හැබැයි දැන් අලුත් પરම්පරාවේ මේ සමාජ මාධ්‍යවල තියෙන පරිවර්තනෙත් එක්ක මේක වෙනසක මානෙට ඇවිත් තියෙන්නේ. ලේසි කරන්න පුළුවන් රෙජිම් චේන්ජ් එක. ඒක විශ්මය දනවන සිද්ධියකින් කරන්න පුළුවන්. ඒ විශ්මය දනවන සිද්ධිය ආවා. විප්ලවයකින් පුළුවන් මේක කරන්න. මොකද එතකොට උඩ එක හොරා කණ එකට ගේම ගහලා ඒක නතර වුණා නම් පල්ලෙහා ටිකත් හිමින් ඔටෝමැටිකලි ඒකට යනවා. එතකොට හරියට මේන් අධ්‍යාපන ක්‍රමය බොඩියෝන්ගේ හදාගෙන ආවනම් ඒ වගේ දීර්ඝ කාලීන වැඩක් ඕනි අවුරුදු 5ක 6ක. එතකොට අපි මේ પરම්පරාව හැදෙනවා. එතකොට අපි ටොපියක් කාලා ඒක දාන්න ඒකත් මේකේ කෑල්ලක් නේ.
මම බස් එක යනකොට චොක් ගාලා ජනේලෙන් එළියට කෙල ටික ගහන්නේ නැහැ පාරේ. නීතිය කෑල්ල එතන තියෙනවනේ නේ. ඒව හැදිලා තියෙන්නේ. නැත්තම් අපි හැම වෙලාවෙම අපිට බයක් නැහැ. ඉස්පිරිතාලෙට ගිහිල්ලා වුණා මට බයක් නැහැ. මම දන්නවා මගේ බෙහෙත් ටික ගන්න. ඒ විශ්වාසී ඉන්න පාලනයේ ඉහළ සෙට් එකක් ඉන්නවා. මේ තෙල් කොච්චර දුණා බය නැහැ. ඉන්දියාවෙන් හරි තෙල් ගන්න මට පුළුවන් කියලා සමහර අය මේක ඇතුලේ ඉන්නවා. මේ හදලා තියෙන ක්‍රමවේද නිසා මිනිස්සු හුරු කරලා තියෙනවා ඉතින්ට. අපි අපේ වැඩේ කොහොම හරි ගහ ගන්නවා, ගේම් එක ගහ ගන්නවා කියලා. ඒ නිසා පාලන තන්ත්‍රයක් හැදිලා තියෙන්නේ දීර්ඝකාලීන භාවිතාවන් ගොඩකින්. ඒක හැබැයි වෙනස් වෙනවා විශ්වයේ දනවන සිද්ධියකින්. දැන් මේ ලංකාව මුහුණ දෙන්නේ වැනි තැනක ඉන්නේ. අපේ රට ඇත්තට මේ වැනි තැනක ඉන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස් කරන්න හොඳම තැනක් මෙතන. නැත්තම් අපි කියන්නේ මේක රාජපක්ෂ රෙජිමේ. ඒගොල්ලෝ හදපු එක. එයාට වන්දනාමාන කරලා පොලිටිසියන්ස්ලා තුල බයපක්ෂපාතීත්වයක් ඇති කරන ඒගොල්ලෝ ඒක හැදුවේ. ඒතර ඒක තමයි ලංකාවේ මේ දැන් තියෙන්නේ. ඒතකොට අපි දන්නවා පොලිටිකල් කෙනෙක් කෙනාට අයින් වෙන එක, අපි යාලට මාර බයපක්ෂපාතීත්වකින් ගරු කරන එක, අපි යාල ඉස්සරහා වැඳ වැටෙන එක, අපි අනිවාර්යෙන් දේශපාලනය කරන්නේ ජොබ් එකක් ගන්න. දේශපාලනය කරන්නේ ගමේ වැඩක් කරගන්න. දේශපාලනය කරන්නේ පුද්ගලික ප්‍රතිලාභයක් වෙනුවෙන්. මේකේ කෑලි. ඒවා වෙනස් වෙන්න ඕන. සමාජ ප්‍රතිලාභ වෙනුවෙන් පොලිටිකල් කරන තැනකට මිනිස්සුගේ ඔලුගෙඩි වෙනස් වෙන්න ඕන. රටක් විදියට ගොඩ නැගුණොත් හැමෝටම ප්‍රතිලාභ ලැබෙනවා කියන ආකල්පේ නෑ මේක ඇතුලේ. දැන් තියෙන එක ඇතුලේ. අපි දේශපාලනය කරන්නේ දැන් අපිට ගමක දේශපාලනය කරන්න බැරි උඹලා ගොඩ යනවානේ. මොකද අනිත් ඔක්කොම අවුරුදු 50ක් විතර දේශපාලනය කරේ උන් ගොඩ යන. ඒක තමයි ඒගොල්ලෝ හැදුවේ. ඒතර අපි බලන්නේ ගමේ දේශපාලනය කරා මූට දැන් ජොබ් එක දුන්නා. නේ? ගමේ දේශපාලනය කරා මෙයාට දැන් අහවල් දැන් රස්සාව දීලා තියෙනවා. දැන් අපි පොලිටිකල් වැඩ කරන්න යනකොට ගමේ අනිත් උන් ගමේ උන් බලන්නේ මොනවා හරි කරගනි. මොනවා හරි කරගන්න. ඒතකොට කවුරු හරි සමාජයේ වෙනුවෙන් පොදුවේ දෙයක් කරන්න තැනට මේක වෙනස් වෙන්නේ නැහැ. අර ඒක හදලා තියෙන්නේ. ඒක කාවද්දන්න පුළුවන් දැන් ශක්තියින් ටිකක් තියෙනවා සමාජේ නැත්තේ නෑ. සමාජ මාධ්‍ය කියන්නේ එවැනි ප්‍රබල ශක්තියක්. මොකද දැන් ඡන්දදායකයෝ කැටගරි කරොත් එහෙම මේ ජෙනරේෂන් අනුව ඔය උඩ ඉන්න සෙට් එකට වඩා පල්ලෙහා ඔක්කොම බහුතර ඡන්දදායකයෝ ටික යම්කිසි කියවීමකින් වෙනස් කළ හැකි ටිකක් සහ දැන් හැමෝටම දැනෙනවා හැම ශේෂ්ඨකම හිරවීමක් වෙලා තියෙන තැනක නිසා මෙවැනි චේන්ජ් එකකට යන්න පුළුවන්. රාජ්‍යයක් එහෙම වෙනස් කරන්න බෑ. රාජ්‍යයක් වෙනස් කරනවා නම් තවත් රටක මැදිහත් වීමක් අවශ්‍යමයි. ඒ කියන්නේ යටත් විජිතයක් වගේ වුණොත් විතරමයි වෙනස් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්. ආණ්ඩුව වෙනස් කරන ආණ්ඩු මාරුවක් කරන්න පුළුවන් ඡන්දෙකින් ගහලා පන්නලා මිනිස්සුන්ගේ නැගිටීමකින්. මේක වෙනස් වෙන්නේ විප්ලවයකින්ම තමයි. ඒක හරියට ඒක සමාජ විප්ලවයකින්මයි මිනිස්සුන්ගේ. ඒතර මිනිස්සු හැමෝම මැදිහත් වෙන අර මං කිව්වේ හැම මිනිහම සොයන් වෙනස් වීමකින් තමයි. එහෙම කරන්න ලංකාව නියම තැනක දැන් තියෙන්නේ. අපිට එහෙම එකක් කරන්න ඕනිමයි. අපි අපේක්ෂා කරන රට හදන්න නම් රාජ්‍යයක් විදියට එයා ඉන්නවා. අපි ওই රට කන්ට්‍රි කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. මේ අපි රටක් විදියට දියුණු වෙන්න ඕනේ කියන්නේ. රටක් විදියට අපි ශක්තික වෙන්න ඕනේ කියන්නේ. මේ ඔක්කොම යම් ඉලක්කයකට යන්න ඕනේ කියන එක. එතකොට දේශපාලන විද්‍යාව විෂය තුලේ ආණ්ඩුව, පාලන තන්ත්‍රයේ, රාජ්‍ය කියන තුන පොතපත පිරෙන්න වෙන වෙනම කතා කරයි. නමුත් අපිට දල අදහසක් එහෙම ගන්න පුළුවන් මම හිතනවා. ඔව්. වැඩේ ලස්සනයි. අනිවාර්යෙන් ඒ අවස්ථාව. ඒක මාන සිද්ධියක්. ඒ කියන්නේ මේක පොලිටිකල් සයන්ස් වල නෙමෙයි තියෙන්නේ. සයන්ටිෆික් මෙතඩ්. ඒ විද්‍යාත්මක ක්‍රමයේ තියෙන සිද්ධියක්. ඒක චූට්ටක් බලන්න මාර මේ මල්ලිගේ කතාවත් එක්ක මේ කවදාවත් මට අපි කතා කරන එකයි මෙච්චරයි කතාව. මේක මේ දැන් මේ දවස්වල වෙන සිද්ධියනේ. මල්ලි හරි ලස්සන පැහැදිලි කිරීම කරා. දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේනේ අපි ඇවිල්ලා ඉන්නේ. හරිම සතුටුයි මේ සංවාදෙට. රෙජිම් චේන්ජ් එකක් වෙන්නේ කොහොමද කියන එක. දැන් ආණ්ඩුව පන්නන්න පුළුවන් ඕනිලා කියලා පැහැදිලි. එක රැයෙන් ආණ්ඩු පන්නනවා. රාජ්‍ය විසින් මේක කරන්න ඕන. රාජ්‍ය වෙන තීරණය වෙන එතනින්. රෙජිම් චේන්ජ් වෙන්න නම් රෙවොලුෂන් එකක්. විප්ලවයක් වෙන්න ඕනේ. විප්ලවය කියන එක ලෝකේ අර්ථකථනය වෙන්නේ කොහොමද? විප්ලවය වෙන්නේ ලෝකේ ඕනෙම
දැනුමක රටක ඕනි සමාජයක තියෙනවා අපි කියනවා පැරඩයිම් එක පදනම් වාදයක් කියලා එකක්. පදනම් වාදය මේකට කියනවා පැරඩයිම් කියලා. පදනම් වාදයක් තියෙනවා. මම පැහැදිලි කරන්න පදනම් වාදය මොකක්ද කියලා. කාලයක් මතයක් හැදෙලා තියෙනකොට සමාජයක් ඇතුලේ ඒ මතය ටික කාලයක් යනකොට වර්ධනය වෙලා ඉස්සෙල්ල එක කසුකුසුවක් ටික කාලයක් ඔක සංවාද වෙලා ඒක හැමෝම පිළිගන්න වැඩි පිරිසක් පිළිගන්න දවසක් එනවා. දැන් අපි හිතමු නිකන් ඔබට මතක ළඟම එකක් ගමු. අපි හිතමු මේ මහින්ද රාජපක්ෂ ගෙනාපු 2005 සිංහල බෞද්ධ පදනම්වාදය. ඔබට මතක නම් 1999 තිබ්බ ඔබට මතක නම් 95 96 අපි ගියා තවලම් තවලම් ගියා. අපි ගියා නෙළුම් සුදු නෙළුම ගියා. වැරදිලාවත් සිංහල බෞද්ධ සංකල්පයක් තිබුණේ නැහැ නේද රටේ. ඒවා එතකොට හැබැයි එතකොට තිබුණා මතකද කසුකුසුව කවුද ගුණදාස අමරසේකරගේ. පොඩියට අටෝගෙන පොඩි කල්ලියක් ගුණදාස අමරසේකරගේ සිංහල බෞද්ධ සංකල්පය. ඒතර මතයක් ඒක. අවුරුදු 2 3ක් 4ක් යනකොට එයාගේ මතයට නලින්ද සිල්වා ගුණදාස අමරසේකර ඊළඟට ડોક્ટર ආරිශීල වික්‍රමනායක කවුද මෙයා ගන්න අපේදී මව්බිම ලංකා පදනම මොහොම මතකද කාලයක් කොහොම යනකොට ඒක ජනතාව ඇතුලේ දැන් රජය ආණ්ඩුවට මොනවත් බලපෑමක් නැහැ ජනතාව ඇතුලේ සාතිශය බහුතරයක් ඇතුලේ මේ මතේ පිළි අරගෙන තිබුණා 2004 3 4 වෙනකොට ලංකාවේ ජනතාව විසින් සිංහල බෞද්ධ සංකල්ප පිළි අරන් ඉවරයි හැබැයි ආණ්ඩුව රෙජිමයක් පිළි අරන්නේ ආණ්ඩුව පිළි අරගෙනත් නැහැ ගවර්න්මන්ට් එකේ මේ රාජ්‍යයේ මේකුත් නැහැ 2005 දී ඒක කාන්තේ නාඩිය දැක්කේ මහින්ද. ඒ මහින්දගේ නාඩිය තමයි 2005 දී 2004 චන්ද්‍රිකාගේ රෙජිම් එක සම්පූර්ණයෙන් කුඩු කරලා දාලා මංගල සමරවීර හදපු සම්පූර්ණ රෙජිම් එක කුඩු කරලා දාලා අලුත් රෙජිම් එකක් ආයිබෝවා මහරජාණන් කියලා ගෙනාවේ මහින්ද රාජපක්ෂ. ආන්න ඒකට අපි කියනවා අලුත් පැරඩයිම් එකක් රටේ හැදුවා කියලා. ඒ තමයි සයන්ස් වලත් කියන පැරඩයිම් එක. ඔය ඕක විද්‍යාව කියන්නේ අර ඉස්සර පෘථුවිය තමයි විශ්වයේ මැද තිබුණේ කියලා මිනිස්සු හිතුවනේ පෘථුවිය මැද අපි වටේ ඔක්කොම කරගෙනවා කියලා පැරඩයිම්. කාලයක් ගියාම ඇත්ත දැනගත්තාම නෑ ඉර තමයි මැද ඉන්නේ අපි පෘථුවිය තුල අපි කට්ටිය වටේ යනවා කියලා. ඒ තමයි රිවොලූෂන්. දැන් මොන්න අර මං කිව්වා වගේ මහින්දගේ පැරඩයිම් එක තියෙනවා. ඒ කාලේ පැරඩයිම් එකේ විශේෂත්වය තමයි එයත් එක්ක බැඳිච්ච සියල්ල එමගින් අර්ථකථනය වෙනවා. මේකත් එක්ක බැඳිලා තියෙන මහා සමාජයම මේක උඩ තමයි අර්ථකථන ඉන්නේ මතක තියාගන්න. මහින්දගේ පැරණිම ඔබට මතක නම් අවුරුදු උත්සවයක පොඩි එකෙක් විකට ඇඳුම් තරගයට යන්නේ සාටකේ දාගෙන. සංගීත තරගයක මොනවාද මේ රියැලිටි තරගයක ගීත ගායනා කිරීමේ අන්තිම තරගයේ ගීතේ ගායනා කරනකොට සිංහල බෞද්ධ චින්තනයට අදාළ ගීතේ ගායනා කරනවා. ළමයා ඉස්කෝලේ දානකොට සිංහල බෞද්ධ චින්තනයට අදාළ දෙයක් භාවිතා කරනවා. චිත්‍රපටි ටික ඔබට මතකද ඒ කාලේ ගිය සංස්කෘතික පැත්ත බලන්න සියලු චිත්‍රපටි වල ගාමිණී අර පැරකුම්බාරයා මෙයා දැන්කෝ දැන් හොයලා බලන්න දැන් මගේ දැන් ඔබට උන තේරෙනවා පැරඩයිම් එක කියන එක ඒක තමයි වැඩි නූතන විද්‍යාවේ තියෙන ඉගෙන ගන්න ඕනි සංකච්ඡා කරන ගැඹුරුම සිද්ධාන්තය පැරඩයිම් කියන එක කියන්නේ මූලික වාදය ඒකට සියල්ල අර්ථකථනය වෙනවා සියල්ල අර්ථකථන ඊට පස්සේ දැන් ඕකෝම වර්ධනය වෙලා තියෙන කොට අර කසුකුසුව යනවා. ඔය පැරඩයිම් එකට හරියන්නේ නැති ලෝක ඉතිහාසෙ හිටියා. ඔය කසුකුසුව ආයෙ දෙනවා. තැනක පොඩ්ඩක් කතා වෙනවා. දැන් අපි කියමු මහින්දගේ කාලේ සංක්‍රාන්ති ලිංගික කියන ප්‍රශ්නයක් තිබුණා. 2005 දී මහින්ද ආවා. එතකොට අර දැන් අර ගෑනු පිරිමි වෙච්ච සෙට් එකක් ඉන්නවනේ පිරිමි ගෑනු වෙච්ච සංක්‍රාන්ති ලිංගික කියලා අපි කියන්නේ. ඒ අයව පිළිගන්නේ නැහැ නේ අර මේ පුරුෂ උත්තමවාදී මේ මහින්දගේ සිස්ටම් එක ඇතුලේ සිංහල බෞද්ධයෙක් ඇතුලේ ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලෝ කසුකුසු මේ වගේ ටේබල් වල කසුකුසු කරනවා. අපි කියනවනේ මතයක්. ඔය මතය කාලයක් යනකොට මෝරලා ආන්න එක තැනකදී අපි කියන ඇනොමලිස් කියලා ඒවට කියනවා අනියමයන් කියලා. අනියමයන් හැටියට මෙයත් එක්ක හැප්පෙන්න පටන් ගන්නවා ඇතුලේ. දැන් මේගොල්ලොත් එක්ක හැප්පෙනවා මේක ඇතුලේ කට්ටියත් එක්ක හැප්පෙන්න පටන් ගන්නවා. ඔබට මතක නම් රතුපස්සල කේස් එක කියන්නේ මහින්දගේ පැරඩයිම් මේ උඩ තිබිච්ච ඇතිවෙච්ච ඇනොමලිස් එකක්. normal නෙමෙයි abnormal එකක්. ඒක anomalies කියලා ඒවට කියන්නේ. ඒවා අනියමයන්. ඒක නියමයක එන වෙන්න බෑ. හැබැයි අනියමයන් රතුපස්සල මරණේ අර බෞද්ධ සිංහල මානවවාදී මහින්දගේ ආණ්ඩුව වෙලාවේ මිනිස්සෙක් වෙඩි තියනවා. අර දීවර කොල්ලා මරපෙක අනියමයක්. එක්නැලි කොට ඝාතනය අනියමයක්.
සසිරා කවුද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අනියමයක්. පොතල ජයන්ත්‍ර ගාපේක අනියමයක්. අනියමයන් වල රහස මතක තියාගන්න. අනියමයන් මතුවලා කාලයක් වැඩිලා අනියම ප්‍රමාණය වැඩි වෙනකොට එක තැනකදී තව දුරටත් මූට මේක අල්ලන් ඉන්න බැරි වෙනවා. දැන් අවස්ථාව ඩෝංගලමක පිපිරෙනවා. පිපිරිලා පැරණි පැරඩයිමේට යන්න කියලා අලුත් පැරඩයිමයක් බිහි වෙනවා. මේකට තමයි රේන්බෝ රෙවොලූෂන් කියලා කියන්නේ. අපි දකින්නේ මොකද්ද 2015 පැවතිච්ච එක කුඩු වෙලා මෛත්‍රීපාල දැන් වල තේරෙලා ඇති. මෛත්‍රීපාල කියන්නේ මේකේ ටොයි එක නිකන් කබ්බෙද වගේ නිකන් ගන්නද නිකන් මිනිහා මේකේ නිකම් පඹයක් විතරයි. මේ උනේ මොකද්ද? ලංකාවේ මේ තියෙන පැරඩයිම් ෂිෆ්ට්. මේකට කියනවා දර්ශනය ඇතුළේ කියන්නේ පැරඩයිම් ෂිෆ්ට් එකක් කියලා. පැරඩයිම් ෂිෆ්ට් එක කියන්නේ පදනම් වාද හුවමාරුවක්. පදනම් වාදේ මාරුණා පටස් ගාලා ඒක පැන්නට පස්සේ ඔකට කියනවා තෝමස් කුන් කියනවා පැරඩයිමේ මුල් පදනම් වාදේ හිටපු තාරාවෝ අලුත් පදනම් වාදේ හාව වෙනවා කියලා. ඒක තාරාවයි හාවයි කිසිම ඔබට ඒක කියන්නේම තේරෙන්නේ නැති තාරාවයි ආදර කියන කිසිම ගැළපීමක් නැහැනේ. ඇත්තට මෙහෙම නෙවෙයිද කියන්නකො. ඔයාලට මතකද 2015 14 දෙසැම්බර් මාසේ හිටිය තාරාව ටික කොහොමද 2015 මැයි විතර වෙනකොට හාව වෙච්ච හැටි සෙට් එක අර මතකනේ සිද්ධිය එයා කට්ටියම අර කලාකාරයෝ ටික අර මේ රෙජිම් එකේ හිටපු සෙට් එක මේ රෙජිම් සෙට් එක ඔය රෙජිම් එකම චේන්ජ් වෙනවා. ආන්න දිනේෂ් සිද්ධිය අන්න රෙජිම් චේන්ජ් රෙවොලූෂන් එකත් එක්ක එන්නේ විප්ලවයත් එක්ක. මේක තමයි කියන්නේ විප්ලවය. පැරඩයිම් ෂිෆ්ට් එක කියන්නේ විප්ලවය. පැරඩයිම් එක ඇතුලේ වෙන මොනවා මේ පැරඩයිමේ තියාගෙන වෙන මොනවා මේක ඇතුලේ වුණත් රෙවොලූෂන් කියන එක වෙන්නේ නැහැ. එක තැනක මේක වැඩලා එක තැනක පිපිරිලා මේක සම්පූර්ණයෙන් ඉවත් වෙලා නව එකක් බිහි වෙන දවසේ තමයි පැරඩයිම් ෂිෆ්ට් එක වෙන්නේ. පැරඩයිම් ෂිෆ්ට් එක තමයි රෙවොලූෂන් වෙන්නේ. එදායින් පස්සේ තමයි තාරාවෝ හාව වෙන්නේ. ඒක තමයි වැඩේ. ඊට පස්සේ මෛත්‍රීගේ පැරඩයිමේ අර ශක්තිමත් වෙලා තිබුණේ මේ මෛත්‍රීගේ පැරඩයිමේ ඔබට මතක නම් හැදුනේ චන්ද්‍රිකාගේ දේශපාලනයයි මංගලගේ දෘෂ්ටිවාදයයි රනිල්ගේ නවයටත් විතර ගන්න සංකල්ප ටිකයි නව ලිබරල් සංකල්ප ටිකයි ඊළඟට ඔය ආම්දුර සෝබිත ආම්දුරන්ගේ පශ්චාත් බෞද්ධ කියවීමයි. මොකද එයා හරියටම ගත්තොත් ඒක මම කියන්නේ පශ්චාත් බෞද්ධ කියන. මොකද පශ්චාත් බෞද්ධ රාජ්‍ය ජාතිකවාදයක් එක. ඒ කියන්නේ දැන් බෞද්ධ මේ තියෙන පරණ සංකල්ප ටිකට වෙහස් එහාට ගිහිල්ලා නව ලිබරල් සංකල්පත් එක්ක තමයි මේ සෝබිතාම්තුරු කතා කරන්නේ. ඒ ඔක්කොම කලවම් වෙලා තමයි මේ බැස් එක. ඒකේ ඒකාත්මික භාවයක් අර සමහර පැරඩයිම් හරි තැටිය හරියට තිබ්බේ නැත්තම් රොටි අවුල් වෙනවනේ. ඒ මහින්ද තනි සිංහල බෞද්ධ එක පැරඩයිමයක්. එහෙනම් මිනිහට පුළුවන් වුණා අවුරුදු ගාණක් ඒක රන් කරන්නයි අර ඊළඟ පැරඩයිමේ ආයෙලවල ආයෙ එක ගන්න තරමුත් උගේ එක පවර්ෆුල්. ඔබ මතකද යන්න දැන් මේ වෙලාවේ මහින්ද මැරුණා. මහින්දගේ පැරඩයිමේ ශක්තිමත්. මහින්දගේ පැරඩයිමේ ශක්තිමත්. ඒකට ඔබ ඔය හිතන් ඉන්නවා නම් සරලයි කියලා නෑ. ඇකිලිලා ඉන්න පුංචි හැම සතෙක්ම පිපිරිලා පියාපත්තිදා නටන්න සින්දු කියලා පටන් ගන්නවා එයාගේ බලය ආපු වෙලාවට. අනිත් තවම මම කියන්නේ දැන් මම ඔබට කියන්නේ ඒකයි. ඇයි ලංකාවේ ඇයි මල්ලි අප්‍රේල් මාසේ මැයි මාසේ විප්ලවය වුනේ නැති. දැන් ඔබට තේරෙන්නේ නැති. මැයි මාසේ වුණෙත් ඔය පොඩි උන් ටිකත් එක්ක ෆයිට් එකේදී එදින වුණෙත් අනියමයන්ගේ පොළා පැනීමක් මිසක් සාර්ථක ශක්තිමත් පැරඩයිමයක් යෝජනා වෙලා තිබුණේ නැහැ අපිට. දැන් මේ නිර්පාක්ෂික බව නිර්දේශපාලනික බව කිය මගුලක් කතා කරන අයට කතා කරන්න දන්නේ නැති දේශපාලන විද්‍යාව තියෙන උතන. ඕක කවුරුත් මන් දැක්කේ නැහැ මෙච්චර කල් කියන කොතනකවත්. නිර්පාක්ෂික බවට තියෙන ප්‍රශ්නේ වෙන මොකක්ද නෙමෙයි. නිර්පාක්ෂික බව කියන්නේ විප්ලවයකට තැටියක් නෙවෙයි. එක තැටියක් අයින් කරනවා නම් මාත්‍ය අලුත් තැටියක් දෙන්න ඕනි. නැත්තම් ඒක උඩ ආයි හැදෙන්නේ නැහැ නේ. අර තාරාව හාව වෙන්න නම් මේ තැටිය අයින් කරනකොට අලුත් තැටියක් දෙන්න ඕනි. අලුත් තැටියක් නැතුව මොකක් උඩද ලෝකයේ විශ්වය හදන්නේ අපි. අලුත් විශ්වයක් උඩ නගන්න ඕනි. අලුත් පැරඩයිමයක් උඩ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා අලුත් පැරඩයිමයක් යෝජනා කරන්න. මේ මලමගුල්
විප්ලවය කියන එක දැනට මේ තියෙන අරගලය දිනන්න නැති වෙන එකම දේශපාලන ආර්ථික සහ විද්‍යාත්මක හේතුව න්‍යායික හේතුව වෙන කිසි දෙයක් නෙවෙයි. හරියාකාර ඒකාත්මික වෙච්ච පැරඩයිමයක් නැති එක. ඔබ ගිහින් බලන්න ගාලු මෝදර 200ක් විතර කණ්ඩායම් හට් එකක් ගානේ වෙන වෙන මතවල ඉන්නකොට කොහෙද මහත්තයෝ එක මම අර කියපු එක අර පැරඩයිම කියන්නේ මොකද්ද මට අනුව මම අපිට විත්වන්නේ මේක කියන්නේ විද්‍යාත්මක චින්තනය කරන පැරඩයිම කියන්නේ සාතිශය බහුතරය පිළිගන්න එක මහින්දගේ එක එකක්. ඒතකොට දැන් 200ක් වගේ කොහොමද පැරඩයිමයක් හදන්නේ? කවදාවත් බෑ ඔහොම කරන්න. අනිවාර්යෙන් පොදු පැරඩයිමක් හැදුවොත් එදාට මේක ඇතුලේ අනියමයන් වර්ධනය වුණොත් බිඳුනොත් රෙවොලුෂන් එක આવොත් මේ රෙජිම් එක රැයින් චේන්ජ් වෙනවා. එතකම් බෑ. මම මැදින් දුන්නේ මේක මම හිතන්නේ තාම වැදගත් වෙයි කියලා. ඔයා ඉවර කරනවා වගේ වැඩි අවසන් කරන්න එක. ඒකනේ ඉවර කරන්න දෙයක් නැහැ වැඩි ඉවරයි. මම හිතන්නේ ඇත්තටම මේ සාකච්ඡාව අපි හැමෝම දේවල් ජීවිතේට එකතු කරගත්තු මොහොතක්. ඉතින් විතුරුටික ඉස්සරහට අරගෙන යමු තම සොයම්ම වැඩේ ලස්සනට මේ විදිහට arrange කරලා තිබුණු හැම කෙනාටම බොහොම ආදරෙයි. අපිම තමයි මේ වැඩේ මේ විදිහට ගලපගත්තේ. ඉතින් මේ හැමදේම මේ විදිහට හදලා දුන්නේ මේ කීගාව පියවර අපි තව ටිකක් ශක්තිමත්ව තියමු. අපි අතර දේශපාලනය ගැන තව කියවීමක් කරගමු. එහෙම වුණොත් අපිට මම හිතනවා මේ දේ තව සමාජගත කරන්න පුළුවන්. එතකොට අපිට ඒ තැන් අල්ලගන්න පුළුවන් වෙයි හරියට. ඉතින් මම හිතනවා මේ අද දවසේ ඔබ මේ ගත කරපු කාලය ජීවිතේට මමත් ඇත්තරම දේවල් එකතු කරගත්තා. ඔබත් එකතු කරගත්තා. අනිවාර්යයෙන්ම අපි අද දවස අපේ ජීවිතේ වටින දවසක් කියලා මතක තියාගෙන වැඩේ මේ විදිහට අවසන් කරමු. මේ වැඩේ මේ විදිහට ගලපන්න, පෙළගස්සන්න, සෙට් කරන්න අපකප වෙච්ච ගොඩක් අය හිටියා. දැන් මේ අපිත් එක්ක බොහෝ තැන්වල සම්බන්ධ වෙලා හිටියා. මේ වැඩෙත් එක්ක ඉන්න අය. ඒ කියන්නේ වෙනසක් අපේක්ෂා කරන මිනිස්සු ආදරණීය හදවත්. ඒ හැමෝටම හෘදයාංගම ස්තුතියත් මේ වෙලාවේ පුද කරමින් මේක එක පියවරක් විතරයි. අපි ඊගව පියවර තව ටිකක් ශක්තිමත්ව යොදව තියමු. එතකන් ගැම්මක් ගමු. මේ ගත්තු දැනුමයි තවත් අපි එකතු වෙලා කියව ගමු. අපි හොඳ ගමනක් යමු. සියලු දෙනාට ජය වේවා. ඊට පස්සේ දැනෙන දේ හිතෙන